අපි එහෙනම් අද පටන් ගමු තාපයේ දෙවනි කොටස. ඉතින් අපි තාපය පාඩමේදී මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට තියරි කාරණා ටික කියා දෙන්න. අපි ඊයේ කතා කරා ගණන් හදන කොටස් ටික. අද අපි කතා කරන්නේ පාඩම් කරන්න ඕන මතක තියාගන්න ඕන කොටස් ටික. ඔයාලගේ වාසනාවට ඔයගලන්ගේ සිලබස් එකේ මේ තාපයේ තියරි පොඩ්ඩයි තියෙන්නේ. හරි? දැන් කවුරු හරි මේක මවල පෙන්වන්න පුළුවන් මේක මවන්න දෙයක් නැහැ. මං කියන්නේ සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් මෙයා බොරු කියනවා ඇති කියලා. ඔයාලට පුළුවන් ගුරුවත් පොත කියලා එකක් තියෙනවනේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරන්න Google එකෙන් Teachers Guide SFT කියලා ගහන්න 12 අවසර 13 අවසර දෙකක් තියෙනවා. ඒ දෙක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් තාපය කොටස බලන්න. ගොඩක් පොඩි තියරි කාරණා ටිකක් තියෙන්නේ. හරි. මේ කොටසෙන් අපි කතා කරනවා අවස්ථා 3ක් ගැන. තාපයේ කතා කරන්න මෙන්න මේ අවස්ථා 3 ගැන විතරයි. ඊට එහා වෙන මොකක්වත් කතා කරන්නේ නැහැ. එක තාප හුවමාරුව හා අවස්ථා විපර්යාසය, දෙක ඝන හා ද්‍රව ප්‍රසාරණය, අංක 3 තාප ශක්ති සංක්‍රාමණය. හරි. අංක 1 තාප හුවමාරුව හා අවස්ථා විපර්යාසය, අංක 2 ඝන හා ද්‍රව ප්‍රසාරණය, ඊළඟ එක තාප ශක්ති සංක්‍රාමණය. හරි. එතකොට අපි පළවෙනියටම කතා කරන තාප හුවමාරුව හා අවස්ථා විපර්යාසය ගැන. අපි යමු ස්ලයිඩ් එකට. අපි මුලින්ම බලමු මේ තාපය කියන්නේ මොකක්ද කියලා. මම එදත් කියා දුන්නා. හැබැයි අද තියරි විදියට කියා දෙන හින්දා චුට්ටක් වෙනස් කියා දෙන විදිය. තාපය කියන්නේ පුතේ වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන තාප ශක්තියට අපි කියනවා තාප ශක්තිය කියලා. හරි. අර එදා මං කිව්ව එකම තමයි. හැබැයි අර එදා කිව්ව එක පොඩ්ඩක් පොෂ් විදියට අද කියා දෙනවා. ඒ කියන්නේ වස්තුන් දෙකක උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුවකට හීට් එක ෆ්ලෝ වෙනවට කියන්නේ මේ තාපය ගලාගෙන යනවට අපි කියනවා තාප ශක්තිය ගලාගෙන යනවා කියලා. හරි. එතකොට මේ තාපය කියන්නේ විශේෂ ශක්තියක්. එතකොට මේ තාපය මයින් අපි ජූල් වලින්. හරි. මම ඔයාලට තව සරලව කියා දෙන්නම්. මම පොඩ වැඩිපුර කාරණාවක් කියන්නම්. මට දැන් ඒක කියන්න හිතෙනවා. මම මෙහෙම කියන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් ඔයා අහලා තියෙ ශක්තිය කියන වචනේ. හරි. ඔයා ශක්තිය කියන වචනේ අහලා තියෙ කියලා මම විශ්වාස කරනවා. එතකොට ශක්තිය ගොඩක් වර්ග තියෙනවා. එකක් තමයි තාප ශක්තිය කියයි, ආලෝක ශක්තිය කියයි. එතකොට ධ්වනි ශක්තිය කියන, න්‍යෂ්ටික ශක්තිය කියනවා. හරිද? විභව ශක්තිය කියන, චාලක ශක්තිය කියනවා. ඔය මොන නමින් හැඳින්නුවත් ශක්තිය කියන්නේ ශක්තියට. ශක්තියමයි ඉන්නේ ජූල් වලින්. හරි? ශක්තිය කියන එක මොන නමින් හැඳින්නුවත් ශක්තියම ඉන්නේ අපි ජූල් වලින්. හරි? එතකොට චුටි වෙනස්කම් තියෙන්න පුළුවන් මම මේ කියන කතාවේ. මේ ශක්තිය කියන එක පොදු දෙයක්. හැබැයි මේ ශක්තිය වලට තියෙනවා එක එක ලක්ෂණ. මම මෙහෙම කියන්නම් ඔයාලට. හරියට මම කිව්වොතින් දැන් අපි අතර මිනිස්සු ඉන්නවා මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා දුෂ්ටයි, මෙයා නපුරුයි. මේ විදියට අපි මිනිස්සු හැමෝම මිනිස්සු. එච්චරයි. හැමෝම මිනිස්සු. හැබැයි අපි ඒගොල්ලන්ගේ ගතිගුණ අනුව ඒගොල්ලන්ට නම් දෙනවා. ටැග්ස් නේම් දෙනවා. මම මෙයාට කියනවා මෙයා නරකයි, මෙයා නපුරුයි, මෙයා හොඳයි. හරි මෙයා පැණියා. හරිද? එහෙම අපි නම් දෙනවා. එතකොට තව ඒවත් කියනවා. කියන්න බැරිවත් තියෙනවා විතර. හරි? මම කමෙන්ට්ස් බොක්ස් එක ඔෆ් කරලා තියෙන්නේ. හරි? මැසේජ් දාන්න try කරන්න එපා අනිත් නම් ටික. හරි. එතකොට ඔයගලන්ට තියෙන ප්‍රශ්න මම ඉස්සරහට කමෙන්ට් බොක්ස් එක ඕපන් කරන්න. එතකොට අහන්න. හරි? එතකොට මෙන්න මේ එයාගේ එක එක ලක්ෂණ නිසා අපි ඒගොල්ලන්ට නම් දෙනවා. මම කියන්නම් මෙහෙම ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අපේ හැමේ ස්පර්ශ වුණාට පස්සේ ශක්තිය අපේ ශරීරය හරහා ගලාගෙන යනකොට අපේ අපේ මුළු ඇඟම ගැහෙන්න පටන් ගන්නවා. අපි යාට කියන විද්‍යුත් ශක්තිය කියලා. තව ශක්තියක් තියෙනවා මේ සරලව තේරෙන්න කියන්නේ. හරි. එතකොට තව ශක්තියක් තියෙනවා මේ. එයාගේ ලක්ෂණයක් තමයි නිකන් අර අපේ හැම පිච්චෙනවා වගේ දැවිල්ලක් ඇති වෙනවා. අපි යාට කියන තාප ශක්තිය කියලා. අන්න ගතිගුණ වෙනස්. ඒ නිසා අපි එක එක නම් දීලා තියෙනවා. මම නිකන් කිව්ව එක. හරි. ඉතින් එක් වස්තුවකට ඉස්ස තවත් වස්තුවකට තාපය ගලාගෙන යාම අපි කියන තාප සංක්‍රාමණය කියලා. ඔච්චරයි. තාපය ගැන ඔච්චරයි. හරි. මම ආයිත් කියන්න චුට්ටක් කලින් කියපු එක පුතේ උෂ්ණත්ව වෙනසක් නිසා වැඩි උෂ්ණත්වයේ සිට අඩු එකට ගලාගෙන යනව මොනවද? තාපය. එච්චරයි.
ඒක ඔළුවේ තියාගන්න. අපි ඒකට කියනවා තාපය ගලාගෙන යන එකට පොඩි නමක් කියනවා. මේ පොඩි නමක් කියනවා. අපි යාට කියනවා මොකද? තාප සංක්‍රාමණය. තාප සංක්‍රාමණය. හරි අමුතු නමක්. ඒක ඔළුවේ තියාගන්න උනාට. තාප සංක්‍රාමණය. චුට්ටක් අපි උදාහරණයක් විදියට කැම්පස් ගියාම ඔයා දන්නේ නැහැ. කැම්පස් ගියාම දැන් මගේ නම් ඒක වැඩි නැහැ. කැම්පස් ගියාට පස්සේ ඔයා වචන සෙට් එකක් ඔයාගේ ඔළුවට දාගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති. අධිරාජ්‍යවාදීන් කියනවා. එතකොට අපි කියන ධනපති පන්තිය, නිර්ධන පන්තිය, ආධිපත්‍යයට අසු වෙලා ඉන්නේ මේගොල්ලෝ. හරිද? එතකොට අපි කියන වැඩව සංයුගය. එතකොට ඒ වගේ අමුතු වචන සෙට් එකක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. හරිද? අන්න කැම්පස් යන්න නිකන් පොෂ් සීන් එකක්. කැම්පස් පොෂ් එක ඒක. හරි? දැන් සමාජයේ පොෂ් එක ඉංග්‍රීසි සිංහල කවලම් කරලා කතා කරන එකනේ. නේ? වෝටර් ග්ලාස් එකක් දෙන්න මට. ඈ එහෙම අර සිංහල ඉංග්‍රීසි කතා කරන එකනේ. හැබැයි කැම්පස් එකේ පොෂ් වෙන්නේ අර අමුතු බර වචන කතා කරන එක. හරි? ඉතින් මගේ නිකන් කිව්වේ කැම්පස් ගිහිල්ලා පොෂ් වෙන්න පුළුවන් වාට බර වචන කතා කරලා. හරි? ඒ නිසා තාප සංක්‍රාමණය කියද්දි පොඩි ගතියක් තියෙනවා. හරි? සංක්‍රාමණය. හරි? අන්න ඒ නිසා මේ වචනේ මතක තියාගන්න. හරි පුතේ. ඊළඟට අපි කතා කරනවා වස්තුක තාපධාරිතාව. දැන් මේක කටපාඩම් කරගන්න ඕන දෙයක්. මොකද ගණන් වල වැඩි මේක යෙදෙන්නේ නැහැ. හරිද? වස්තුක මේ තාපධාරිතාව කියන මේ ඒ concept එක වැඩිය ගණන් වල යෙදෙන්නේ නැහැ. හැබැයි ඒවා මේක මතක තියාගන්න. විද්‍යාන අවස්ථා තියෙන කලාතුරකින් කියන්නේ ගොඩක් නැහැ. වස්තුක තාපධාරිතාව. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැප යුතු තාප ප්‍රමාණයට අපි කියනවා වස්තුවේ තාපධාරිතාව කියලා. හරි? අනේ කටපාඩම ඔයාගේ තියෙන්න ඕන. අර මං කියා දීලාදී පාඩම් කරන්න කෙටි ක්‍රමයක්. හරි? කවුරු වුණත් උදාහරණයක් විදියට පුතේ මම ඔය අපේ කැම්පස් එකේ දැන් අපේ කැම්පස් එකට තමයි සාමාන්‍යයෙන් එන්නේ ලංකාවේ අයිලන්ඩ් රෑන්ක් ටික ඔක්කොම අයිලන්ඩ් රෑන්ක් දිස්ත්‍රික් රෑන්ක් ඔක්කොම ටික එන්නේ අපේ කැම්පස් එකට. හරි? එතකොට මම ඔයා දන්න කෙනෙක් ඕගොල්ලන්ගේ මගේ පන්තියේ ටියුට්ස් පේපර් එතකොට මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ මම විතරක් නෙවෙයි මම ඒගොල්ලන්ට සල්ලි ගෙවලා ලංකාවේ අයිලන්ඩ් රෑන්ක් ගත්ත කට්ටිය සහ දිස්ත්‍රික් රෑන්ක් ගත්ත කට්ටිය තමයි ඒවා ඩිවෙලොප් කරන්නේ. හරිද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔයාට හොඳ රේන්ජ් එකකට යන්න පුළුවන් ඒ ප්‍රශ්න කරාට පස්සේ. ඊට අමතරව මම අයිලන්ඩ් රෑන්ක් සහ දිස්ත්‍රික් රෑන්ක් එක කතා කරන නිතරම කතා කරලා මම අහන දෙයක් තමයි ඔයා කොහොමද පාඩම් කරේ? ඔයා පාඩම් කරපු ටෙක්නික්ස් මොනවද? එතකොට ඒගොල්ලන්ගෙන් මම මේ දේවල් අහනකොට ඔයා කොහොමද මාස ගානකින්ද ඔයා එක්සෑම් කරේ? එතකොට ඔයා කාගේද පන්ති ගියේ? එතකොට ඔයා තනියෙන්ද මේ ගේම ගැහුවේ නැත්නම් කවුරු ගුරුවරයෙක් ඔයාට උදව් කරාද? ඒ මම ඒක රිසර්ච් එකක් විදියට මම ඒක කරන්නේ. මොකද මම පන්ති උගන්වද්දි මම ටෙක්නික්ස් උගන්වන්න බෑ ළමයින්ට කෙටි ක්‍රම පාඩම් කරන ක්‍රම කොහොමද ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක ගොඩ දාගන්නේ. හරි? එතකොට ඒගොල්ලෝ කියපු දෙයක් තමයි පාඩමට අදාළ නොවුනත් මම මේක හිතන වැදගත් කියලා. මොකද ඔයගොල්ලෝ XFT BST ET පාඩම් කරන්න ඕන හින්දා වැදගත් හින්දා කියන්නේ ඒගොල්ලෝ කියන දෙයක් තමයි බහුතරයක් කට්ටිය කට්ටිය කියන බහුතරයක්ගෙන් මම ගත්ත දෙයක් තමයි ඒගොල්ලෝ කියනවා මම සර් කියලා කියන්නේ. හරි? ඒ වුණාට ගොඩක් කට්ටිය සීනියර් බැච් එකක් කියන මට සර් කියලා. සර් මේ ඇත්තරම කියනවා නම් ගුරුවරයෙක්ගේ මම පන්ති ගියා. හැබැයි මම ගුරුවරයෙක්ගේ උදව්වටත් වඩා මට මේ දිස්ත්‍රික් රෑන්ක් එක අයිලන්ඩ් රෑන්ක් එක ගන්න උදව් උනේ අච්චු පොත් ටිකයි ගුරුවත් පොතයි විතරයි සර් කියලා. පැහැදිලිව මේගොල්ලෝ කියනවා. හරිද? එතකොට පුතේ ඔය අයිලන්ඩ් රෑන්ක් එකක් දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්නව නම් ගුරුවරයාගේ පිහිට බලාපොරොත්තු වෙනව නම් ඔයා එතන අනිවාර්යෙන් අවුලක් තියෙනවා. හරිද? මොකද බහුතරයක් ගුරුවරු කරන්නේ නිකන් පන්තියේ කෙට්ට බයිනෝ. ඒකනේ කරන්නේ. වැඩි හරියක් කරන්නේ කෙට්ටාවේ කෙට්ට බයින එක. හරිද? අරය හොඳ නෑ මෙයා බොරු කරනවා ඕවනේ කියන්නේ. එතකොට ඊට අමතරව තව මොනවද කරන්නේ? ඊට අමතරව මොකක් හරි ඔය පාස් පේපර් එකක් එක්ක මෙන්න මේක ටෙක්නික් එකක්. ඉස්සෙල්ලා ඔයාලට පාස් පේපර් එකේ කලින් ආපු අවුරුද්දක පාස් හිතන්න 2020 SFT පේපර් එක කියලා. ඒ පේපර් එකේ ආපු තියරි ඔක්කොම වට උගන්වනවා. උගන්වලා වාඩි ඊළඟ දවසේ පේපර් එක දෙනවා අම්මට පේපර් එකේ ලකුණුත් වැඩි. හරිද? කපටිකම කරන්න එතන. ඉතින් ඔය වගේ ටෙක්නික්ස් නිසා ඔයා ගුරුවරයා මැත්තේ වැටෙන්න එපා. මම දන්නේ හොඳ කට්ටියත් ඇති. ගුරුවරයා මැත්තේ වැටෙන්න එපා. ඔයාලට ගුරුවත් පොත කියලා එකක් තියෙනවා. ඒක තියෙනවා අච්චු පොත් තියෙනවා. තව රිසෝසස් ඇති වෙන්න තියෙනවා. ටියුට්ස් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා ඔයාගේම නෝට් එකක් ඔයා හදාගන්න. මේ මගේ නෝට් එක පාඩම් කරන්න යන්න එපා. මේ නෝට් එකනුත් ගන්න ගුරුවත් පොතනුත් ගන්න. ඇත්තට මේ නෝට් එක හදලා තියෙන ගුරුවත් පොතට අනුකූලව. හරි. ඒ නිසා මම හිතන්නේ මේක අඩු දේවල් තියෙවි කියලා. ඉතින් කමක් නැහැ. ඒ වුණාට මම විශ්වාස කරන්නත් එපා. හරි? ඔයා විශ්වාස කරලා අච්චු පොත් සෙට් එක ගන්න හැම දෙයක්ම එකතු කරලා රිසෝසස් හැම එකක්ම එකතු කරලා ඔයාගේම නෝට් එකක් හදලා බිත්තියාලවගෙන හැමදාම නිදා ගන්නකොට මතක් කරලා බලන්න මේ බිත්තියේ තියෙන නෝට් එක ඔයාට මතකද කියලා. ඕක තමයි ටෙක්නික් එක.
වෙන ටෙක්නික් නෑ ඔගොල්ලො විවරණ ලියනවා තක ඒ ප්‍රශ්නයන කරන්න ඒ තවුලක් නෑ හරි තකොට ප්‍රශ්න හදනවා නිකම් පොත කටපාඩන් කරන ඉතිහාස පොතම් වගේ ඒව කරාට බං වැඩක් නෑ ඇයිඒ මට කියන්න ඉතිහාස පොතේ පාඩමක් පාඩන්ක ඉළඟ දවසගේ හතුමට කියන්න පුළුවන්ද ගොඩක් වෙලාට අමතකයි අපිට ඒ නිසා පොත කිව්වට මීහරකෙක් වගේවට පාඩන් හිට ඉන්න මොකදව තවමාස පහක්වා පාඩන් කර දේවල මතක තියාගන්නවා දෙදස් විසි දෙකේ නම අවුරුදු එක හමාරක් පාඩන් කර දේවල මතක තියාගන්න ඔයාද ශුද්‍රජී විද්‍යා පාඩන් කරෝතින් වෛරසල් ලක්ෂණ පාඩන් කරෝති තව අවුරුදු එක හමාරකින් වටේ මතකද මතක නෑනෙබා හරි ඇනිසා පාඩන් කරන ඩේට එක ඔයා බිත්ති අලවගෙනවත් එක ජීවත් වෙන්න එතකොට අට පුළුවන් හොඳගේමක් ගහන්න අනිවාර්යම ඉතින් එතකොට ඊළඟ මෙතැඩ් එක තම මේ අනිවාරෙන් කියන්න ඕන හරි මේ තාපය කියනක මේ මහලකු මගුලක් නෑ මේ දැන් කියන ටිකයි වැදගත් ඇත්තරම හරිද අපිට වෙන මොන්ලයින් ක්ලාස් එකක් දාලා මේව කියන්න බෑ නිසා මේකෙම කියාගන්න මේ කාටවත් බයින කතාවක් නෙමෙයි හරි ආගන්න ඊළඟ කතාව තමයි පුතේ මෙන්න දැන් පොඩි කතාවක් යනවා මෙන්න මේ වගේ ගොන් කතාවක් යනවා හරි ඔය දැන් මමගේ TikTok එකේ වැඩිම දෙවනියට වියසාපු අප කැම්පසගේ වීඩියෝම අප්ලෝඩ් කරලා ඇති ඒ වීඩියෝට කමෙන්ට්ස් දාලා තිබ්බා බහුතරයක් කට්ටිය දැන් කියන කතාව මේ කොරෝන හින්දා ඉගෙන ගන්න ඕනේ කැම්පස් යන්න ඕනේ අපි ජොබ් එකක් කරන ඔන්න ඔය මීහරක් කන්සෙප්ට් එක ඔලුවට දාගන්න එපා හරි අපි ඔකට කියන්නේ වහල්ලු කරනවා කියලා හරි දැනට පවතින ධනවාදී ආර්ථිකේ හරි බර වචන කියන ගණන් ගන්න එපා ධනවාදී ආර්ථිකයෙන් දැන් තියෙන ආර්ථිකය මගින් ඕගොල්ලෝ ඉගෙන ගන්නවට කැමති නැහැ ඔගොල්ලෝ ඒගොල්ලන්ට ඕන ඔගොල්ලෝ කම්කරු විදියට සේවයට ගන්න ගාමන්ට් එක මොකක් හරි ෆැක්ටරි එක හරි මොකද ඒගොල්ලෝ කැමති නැහැ ඔගොල්ලෝ ඉදිරියට යනකොට ඉංජිනේර කෙනෙක් වෙනකොට කැමති නැහැ ඒගොල්ලෝ ඔයා හොඳ පරිපාලන නිලධාරියෙක් වෙනකොට කැමති නැහැ ඒගොල්ලෝ මේ සොසයිටි එකෙන්ම එක් කරන්නේ ඔයාගේ ඔළුවට දෙනවා විස බීජ ටෙක් කරලා කැම්පස් යන්න එපා මැත්ස් කරලා කැම්පස් යන්න එපා කැම්පස් වැඩක් නැහැ අපි ජොබ් එකක් කරන කෝස් එකක් කරන්න මොකක් හරි කැම්පස් ගිහිල්ලා අවුරුදු ගාණක් කැම්පස් එක ඇතුළේ ඉන්න වෙනවා ඒ බයිලා කතා කියනවා හැබැයි පුතේ කැම්පස් එකේ අවුරුදු ගාණක් කියනවනේ අපේම සාමාන්‍යයෙන් ඔන්ලයින් තියෙනවා ඔන්ලයින් උගන්නලා ඊයේක කවර් කරලා දෙනවා ඒගොල්ලෝ හරි ඒ බොරු කතා එතකොට ඔයගේ ගොඩක් විකාර කියනවා හරි ඒවට රැවටෙන්න එපා කැම්පස් යන්න වගේම ගහන්න කවුරුත් මගෙන් ඉන්බොක්ස් එකේ මැසේජ් අහන්න එපා සර් C එකක් දාලා දෙන්න S එකක් දාලා දෙන්න කියලා මට සාමාන්‍යයෙන් පොඩ්ඩක් කේන්ති යනවා CS ඇහුවට පස්සේ හරිද ඇයි බං මම මේ ඔන්ලයින් ක්ලාස් එක උගන්වන්නෙත් CS දාන්න නෙවෙයි යකෝ මේ SFT සිලබස් එකේ CS ගන්න දෙයක් නැහැ මේක පට්ට ලේසි සිලබස් එකක් හරිද මේ වගේ පට්ට ලේසි සිලබස් එක කවුරු හරි එකෙක් SC ගන්න බොට උගන්වනවා නම් ඌ මහ මීහරකෙක් හරිද අවංකවම කියන්න බං යකෝ මේක මෙච්චර ලේසි සිලබස් එකක් වෙලා මේක පට්ට ලේසි හද ෆිසික්ස් A level combined maths වල තියෙන ෆිසික්ස් සිලබස් එක ගත්තොත් ඉතින් අවුරුදු දෙකකින්වත් උගන්වන්න බෑ මේක යකෝ මාස ඇත්තටම හරියට කියනවා මාස 6කින් උගන්වන්න පුළුවන් හරිද නැත්නම් ඊට ඉක්මනට උගන්වන්න පුළුවන් මේවා මේ මහලොක් කජුද බං මේක O level වල තිබ්බ දේවල් තියෙන්නේ මේකේ හරි මේවා ගිහිල්ලා combined maths කරනුන්ට කියන්න එපා නෝන්ඩීනේ හරි උන්ට කියන්න මේවා පට්ට අමාරුයි එහෙම කියලා පොඩ මේ සබ්ජෙක්ට් එක උඩින් තියන්න ඒක වාගේ වගකීමක් හරි ඒක අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕන ටෙක්නොලොජි කරන කෙනෙක් විදිහට නැත්නම් ඔයාගේ සබ්ජෙක්ට් එකට වැලියු එකක් නැති වෙනවා හරි මේ ඔයගොල්ලෝ අතර මේ ඇත්ත කතාව ඔළුවේ තියාගන්න මේක පට්ට ලේසි ISFT කියන මාර්ම ලේසි හරි ET කියන පට්ට ලේසි ICTත් මාර ලේසි හරි මාන්සි කියෝ වැඩි ස්පීඩ් එක මං හිතා හරි එතකොට මේ මං හිතන්නේ මට කොරෝනා නැතුව ඇති මොකද මං දැන් කතා කරන්න ගොඩක් වෙලා කියන මට මහන්සියක් දැනුන්නේ නැහැ හරි දැන් අපි බලමු වස්තුක තාපධාරිතාව ගැන කතා කරේ වැඩක් නැති කතා නෙවෙයි වැඩක් තියෙන කතා කිව්වේ තාපධාරිතාව මයින ඒකකේ තමයි පුතේ කෙල්විනයට ජූල් කියන එකකේ අපි සාමාන්‍යයෙන් ඒක කටපාඩම් කරන්නේ මම ඒක ගන්න විදියට කියා දෙන්න යම් වස්තුව තාපධාරිතාව රඳා පවතින මේ වස්තුව සාදායිත ද්‍රව්‍ය සහ වස්තුවේ ස්කන්ධය මතයි පුතේ හැම වස්තුවකටම එයාට තාපධාරිතාවක් තියෙන එක රඳා පවතින එක මතක තියාගන්න පුතේ කටපාඩම් කරද්දි මේක පොඩියට නෝට් එකක් දාගන්න අර බිත්තිය ගහන විදිහ මම කියා දීලා ටෙක්නොලොජි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙ YouTube එකට ඒක බලන්න. එතකොට තියෙන පාඩම් කරන ක්‍රම ටික. ඉතින් පුතේ තා මයින්ඩ් මැප් එකක් හදාගත්තත් කමක් නැහැ. එම් වස්තු සාදා ද්‍රව්‍ය සහ ස්කන්ධය මතයි. මෙන්න මේක මතක තියාගන්න. සාදා ඇති ද්‍රව්‍යයයි වස්තුවේ ස්කන්ධය මතයි තමයි එයාගේ තාපධාරිතාව තීරණය වෙන්න පුතේ. මෙන්න සමීකරණයක් පේන පුතේ. මේ සමීකරණයේ C කියන්නේ පුතේ තාපධාරිතාව. මේ කැපිටල් C. හරි. මෙතන කැපිටල් වෙන්න ඕන. කැපිටල් C. T කියන්නේ පුතේ උෂ්ණත්ව වෙනස. එම වස්තුවේ මොකක් හරි උෂ්ණත්ව වෙනස. Q කියන්නේ පුතේ ඉහළ නැගි. අවශ්‍ය තාප ප්‍රමාණය පුතේ. උදාහරණයක් කියන්නම් මම. පුතේ තියෙනවා යකඩ කෑල්ලක්. යකඩ කුට්ටියක් තියෙනවා. හරි. ඒ යකඩ කුට්ටිය අපෙන් අහනවා ඒ යකඩ කුට්ටියේ උෂ්ණත්වය දැන් තියෙන්නේ පුතේ සෙල්සියස් අංශක 20යි
හරි අර අපි ගිය සතියේ කතා කරේ q සමාන ms delta t ගැන ඒක නෙවෙයි මේක වෙන එකක් මේක වැඩි පාවිච්චි වෙන්නේ නැහැ නිසා මේක ගැන වැඩි හිතන්න එපා නිකන් දැන් නිකන් ඔලුවට දාගන්න දැන් ඊයේ මම මේක ගැන්නුවෙත් නැහැ නේ පුතේ මේක ගැන්නුවොත් පැටලෙනවා පුතේ මේක මේ ලොකු දෙයක් නැහැ හරිද මේකෙන් තමයි පුතේ අර q සමාන ms delta t අපි ඊයේ කතා කරපු එක නිර්මාණය වෙන්නේ හරි ඒ නිසා මේක වැඩි හිතන්න එපා පුතේ මෙන්න මේ යකඩ කුට්ටිය 20 ඉඳන් 60ට වැඩි කරගන්න ඕනලු අපිට හරිද අපෙන් අහනවා අවශ්‍ය තාප ප්‍රමාණය කීයද කියලා. අපිට දෙනවා පුතේ තාප ධාරිතාව පේපර් එකේ දෙනවා. තාප ධාරිතාව 200යි ජූල් කෙල්විනයට. ඔක තමයි තාප ධාරිතාව ඒකක. අපෙන් අහනවා මෙන්න මේ යකඩ කෑල්ල සෙල්සියස් 20 ඉඳන් සෙල්සියස් 60 දක්වා රත් කරන්න අපි දෙන්න ඕන තාප ප්‍රමාණය කොච්චරක්ද කියලා පුතේ. අපිට මෙතන දැන් ඊයේ දුන්නේ මොකද්ද? ඊයේ දුන්නේ විශිෂ්ට තාප ධාරිතාවනේ පුතේ. S නේ දුන්නේ. දැන් මෙතනදී දීලා තියෙන පුතේ තාප ධාරිතාව නිකන් තාප ධාරිතාව. හරි. එතකොට පුතේ අපිට Q සමානයි C ඩෙල්ටා T දාන්න. හරි. තාප ධාරිතාව දුන්නොත් පුතේ මේක දාන්න. හරිද? විශිෂ්ට තාප ධාරිතාව දුන්න Q සමානයි MS ඩෙල්ටා T දාන්න. අපි සර කතා කරමු එක. පුතේ C 200යි උෂ්ණත්ව වෙනස කොච්චරක්ද? 20 ඉඳන් 60යිනේ. එතකොට කීයද? 40යි ඉන්නේනේ. 40. එතකොට මේ ගුණ කරලා දෙවරක් 4.0.0. හරි. 8000 ජූල්. 8000 ජූල් දැන් දුන්නා නම් මේක වෙනවා. හරි. වැඩේ පැහැදිලි ඇති කියලා හිතන පුතේ කෙල්විනයට ජූල් උනත් සෙල්සියට ජූල් උනත් ප්‍රශ්නයක් නෑ මේකේ. හරිද? එතකොට පුතේ මේකේ ඒකක ගන්න අපි හිතමු ඔයාලට C වල තාපධාරිතාවන පුතේ C කියන්නේ C වල එකක් ගන්න ඕන. හරි C වල එකක් ගන්න පුතේ අපි කරන්නේ Q කියන්නේ පුතේ යා තාප ප්‍රමාණයක ජූල් වලින් හොයන්නේ. C අපි දන්නේ නෑ කියමු. T ට හොයන්නේ කෙල්වින් වලින් හෝ සෙල්සියස් වලින් නේ. K ආදේශ කරන්න. එතකොට C යුක්ත කරන්න පුතේ. K හා පැත්තට යනවා. එතකොට පුතේ අපිට නෝ J K බෙදීමනේ තියෙන්නේ. බෙදීම කියන්නේ එකනේ තියෙන උඩ ගත්තට පස්සේ කෙල්වින් ඍණ එකක් වෙනවා. අන්න එතකොට පුතේ තාපධාරිතාවය එක තමයි කෙල්විනයට ජූල්. මේ කෙල්විනයට ජූල්. නැත්තම් කටපාඩම් කරගන්න නැත්තම් මතක තියාගන්න. හරි Q සමානයි C ඇත්තම සමීකරණය තමයි පුතේ Q සමානයි C ඩෙල්ටා T. හරි ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන සමීකරණය තමයි මම මෙතන දැම්මේ. Q සමානයි C ඩෙල්ටා T තමයි පුතේ ඇත්ත සමීකරණය. මං හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට හොඳට තව කතාවක් නැහැ ඕකේ. හරි නිකන් සමීකරණයක් ගැන කියා දුන්නේ එච්චරයි. තාපධාරිතාව දීලා තිබ්බනම් මේ සමීකරණය දාලා තමයි තාප ප්‍රමාණය අවශ්‍ය තාප ප්‍රමාණය අපි හොයන්නේ. හරි තියරි කාරණාවක් කියා දුන්නේ මේකෙන් ගණන් එන්නෙත් නැහැ. හරි ලොකුවට එහෙම ඉන්නේ නැහැ එකක් දෙකක් එන්න පුළුවන්. මං හිතන්නේ පේපර් එකට එවි කියලා. කෙටි ප්‍රශ්නයක් වගේ එන්න පුළුවන් කලාතුරකින්. ඒ නිසා වැඩි හිතන්න එපා. ඔළුවට දාගන්න හැබැයි හරි අනිවාර්යයෙන්ම. හරි ඊළඟට අපි කතා කරන පුතේ මෙන්න අපිට අවශ්‍ය සමීකරණය විශිෂ්ට තාප ධාරිතාවය. පුතේ අන්න ගිය සතියේ අපි කතා කරේ Q සමාන ms delta t කියලා සමීකරණයක්. හරි යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස හැඳින්වේ. අන්න ඒක ඔයා කටපාඩම් කරගන්න ඕන. හරි හැබැයි පුතේ මම වුණා නම් ඒක කටපාඩම් කරන්නේ නැහැ. මං එන කපටියේ කාලේ මම සමීකරණයෙන්ම ගන්න අර්ථ දැක්වීම. කොහොමද ඒ ගන්නෙ? පුතේ මෙන්න මෙහෙම ගන්නෙ. මෙන්න මෙහෙම ගන්නෙ. අපේ දැන් මේක අර්ථ දැක්වීම ගන්න අපිට සමීකරණය ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම මම කියනවා. M කියන්නේ ස්කන්ධයනේ පුතේ. S කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. පුතේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ගුරුවත් පොතේ දීලා තින්නේ මේකට සිම්පල් C හොඳේ. විශිෂ්ට තාප ධාරිතාවට සිම්පල් C. මම මේකට පාවිච්චි කරන S ඒක ලොකු අවුලක් නැහැ පොත්වල S පාවිච්චි කරලා තියෙනවා. හරිද භෞතික විද්‍යාව පොත්වල. මොකද මෙතන සිම්පල් C කැපිටල් C මාරු වෙනවා. දැන් මෙතන තියෙන්නේ කැපිටල් C නේ. හරි. ඒක වෙන එකක්. මෙතන තියෙන සිම්පල් C ඒක විශිෂ්ට තාප ධාරිතාව. මෙතන කැපිටල් C කියන්නේ තාප ධාරිතාව. හරි ඒක දෙකක්. ඉතින් ඒ නිසා අර පැටලෙන ඕනේ සිම්පල් C කැපිටල් C ඔය දෙක හොයාගන්න බෑ නිසා S පාවිච්චි කරන අවුලක් වෙන්නේ නැහැ මෙතන. හරිද? ඔයගොල්ලන්ගේ ගුරුවත් පොතේ තියෙන්නේ සිම්පල් C මෙතන. හරි ඉතින් එක ලොකු කේසක් වෙන්න එතකොට පුතේ මෙන්න මේ Q සමාන ms delta t කියන සමීකරණය තමයි මෙතන තියෙන්නේ. හරි එතකොට මේ සමීකරණය ගැන පොඩි විස්තරයක් කරන්නම් මම ඔයාලට. මෙන්න මෙහිම. පුතේ දැන් මේකේ අර්ථ දැක්වීම අපි කටපාඩම් කරන්න නැතුව ගන්නෙ කොහොමද? බලන්න අර්ථ දැක්වීම දිහා යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වයේ එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය හෝ තාප ධාරිතාව තාප ප්‍රමාණය ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස හැඳින්වේ. හරි. ඉගෙන පුතේ මේ තියෙන විශිෂ්ට තාප ධාරිතාවේ අර්ථ දැක්වීම පුතේ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ S නේ S උක්ත කරන්න පුතේ. ඔයාලට හොය අර්ථ දැක්වීම ගන්න ඕන භෞතික රාශිය උක්ත කරන්න. හරි මම S උක්ත කරනවා. S මම මෙහෙම ලියන්න mt ට එහා පැත්තට යනවා පුතේ. එතකොට Q බෙදීම mt වෙනවා. හරි. එතකොට පුතේ මම S සමානයි
පුතේ මම ස්කන්ධය එකක් කරනවා. හරි උෂ්ණත්වයත් එකක් කරනවා. එතකොට පුතේ කියවුන ඉතුරු වෙන්නේ එතකොට අපිට සමීකරණයක් එනවා S සමානයි T කියලා. හරි බලන්න යම් ද්‍රව්‍යයක් මොකක් හරි ද්‍රව්‍යයක් ඒකක ස්කන්ධයක් මේ ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒ ටීටනේ පුතේ මෙතන තියෙන්නේ ටීට උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නම් වන්න ලබා දෙන්න ඕන තාප ප්‍රමාණයට අපි කියනවා තාප ප්‍රමාණය කියන්නේ Q එක අපි කියනවා විශිෂ්ට තාප ධාරිතාව කියලා. හරිනේ දැන් මං කියපු දේ. මං ආයි කියන්නම් ඔයාලට කටපාඩම් නොකර ගේම් ගහන විදිය. මේ හැමෝම කියා දෙන්නේ නැහැ හරි. ගේම ගහන ක්‍රමය මේ. කටපාඩම් කරන්න ඕනේ නැහැ. පුතේ මං ආයි කියන්න ඔයාලට හොයන්න ඕනේ භෞතික රාශිය උක්ත කරන්න. S උක්ත කරා T ට බෙදීම MT Q බෙදීම MT ට Q බෙදීම Q කියන්නේ තාප ප්‍රමාණයනේ පුතේ. හරි Q කියන්නේ තාප ප්‍රමාණය. එතකොට M එකක් කරන්න තීටා එකක් කරන්න එතකොට පුතේ අපිට S සමානයි Q කියලා. හරි Q කියන්නේ තාප ප්‍රමාණය කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව සමානයි තාප ප්‍රමාණයට. හැබැයි මොකක් වුණොත්ද ස්කන්ධ එකක් වෙන්න ඕන උෂ්ණත්වය එකක් වෙන්න ඕන. උෂ්ණත්වය එකක් වූ කල ස්කන්ධය එකක් වූ කල තාප ප්‍රමාණය විශිෂ්ට තාප ධාරිතාවට සමාන වෙනවා. අන්න ඒක අපි පොඩ්ඩක් ලස්සනට කියමු. යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට එකක් වෙන්න වැඩි කිරීමට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය Q සමාන වෙනවා. Q තමයි විශිෂ්ට තාප ධාරිතාව වෙන්නේ. හරි එච්චරයි. කාගෙද කැම්මයක් ඔන්න ලබලාගෙන හරි නැත්තම් ඔයාට ඉතින් මේ කියපු දේ තේරුම් නැත්තම් මේක සමීකරණයෙන් ගන්න තේරෙන්නේ නැත්තම් හරි බබෙන් නෙවෙයිනේ බං පේනවනේ මේ දෙක එකක් වුණාට පස්සේ විශිෂ්ට තාප ධාරිතාව තාප ප්‍රමාණයට සමාන වෙනවා. ඒක තමයි බං මෙතන තියෙන්නේ. ස්කන්ධ එකක් වුණාට පස්සේ උෂ්ණත්වය එකක් වුණාට පස්සේ විශිෂ්ට තාප ධාරිතාව මම කියන්න ස්කන්ධ එකක් වුණාට පස්සේ උෂ්ණත්වය එකක් වුණාට පස්සේ ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය ද්‍රව්වේ මේ තාප ප්‍රමාණය කිව්නේ Q තමයි විශිෂ්ට තාප ධාරිතාව වෙන්නේ එච්චරයි. අපිට ඕන Q කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව කියලා කියන්න පුළුවන් එච්චරයි. ආයි ඕක තව සරලව කියන්න දෙයක් නැහැ. හරි ඕක තේරෙන එච්චරයි. ඉතින් පුතේ මෙන්න මේකේ එකක් ගන්න විදිය බලමු. එකක ඕනනම් මෙතනින් කටපාඩම් කරගන්න පුළුවන්. නැත්නම් මේක කෙලිම කටපාඩම් නොකර ගන්න පුළුවන්. Q සමාන ms ඩෙල්ටා ටනේ. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ විශිෂ්ට තාප ධාරිතාව S වල ඒකක. පුතේ යන්න ඒකක හොයන්න ඕන එක් භෞතික රාශිය උක්ත කරන්න. Q තියෙනවා එතකොට අපිට එනවා MT හරි අපි මේකට ඒකක ආදේශ කරමු S සමානයි Q කියන්නේ පුතේ ජූල් වලින් තාප ප්‍රමාණයම ඉන්නේ M කියන්නේ ස්කන්ධය එයාම ඉන්නේ කිලෝග්‍රෑම් වලින් T තමයි ඉන්නේ කෙල්වින් වලින්. ඒතර පුතේ මෙයා උඩට ගියාට පස්සේ අපිට එනවා විශිෂ්ට තාප ධාරිතාව සමානයි ජූලයට කිලෝග්‍රෑමයට කෙල්විනයට. අන්න පුතේ අපිට ඒකක ආවා. හරි දැක්කද අපි ඒක හදාගත්තා. ඔයාට හොයන්න ඕන භෞතික ඒකක හොයාගන්න ඕන භෞතික රාශිය උක්ත කරලා අනිත් අකුරු වලට ඒ කට්ටියගේ ඒකක ආදේශ කරන්න. එතකොට නිකම්ම එයාගේ ඒකකය එනවා අපිට එච්චරයි. මේ මහලුකු රෙද්දවල් නෙවෙයි බම් මේවා ලේසි. හරි. දැන් අපි විශිෂ්ට තාප ධාරිතාව ගැන කතා කරා. ලොකු දෙයක් නෙවෙයි මේ විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි බම්. මේ දෙක එකක් වුණාට පස්සේ මේක සමානයි මේක කියලා කියන තමයි විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ. හරි ඒක නිකන් අපිට හිතෙන්නේ නිකම්ම පොඩි කාලේ තුමේ විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ අම්මෝ ඒක මාර එකක් කියලා මං හිතන් හිටියේ. හරි? එහෙම නෑ. ඒක එහෙම ගන්න පට්ට ලේසිම. අවස්ථා විපර්යාසය. මාසෙ. අවස්ථා විපර්යාසය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඉස්සලත් මේක කියවල බලන්න. පදාර්ථයේ අවස්ථා වන ඝන ද්‍රව සහ වායු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසය ලෙස හැඳින්වේ. මෙලෙස අවස්ථා විපර්යාසයක ලක්වීමකදී තාපය අවශෝෂණය වීමක් හෝ විමෝචනය වීමක් හෝ සිදු නොවේ. නමුත් මෙම තාප හුවමාරුව නිසා උෂ්ණත්වය වෙනසක් සිදු නොවේ. ඒ අනුව මෙම හුවමාරු වන තාප ප්‍රමාණය ගුප්ත තාපය ලෙස හඳුන්වනු ලැබේ. ඒ මොකක්ද ඒ කිව්වේ? දැන් ඔය කිව්වට තේරෙන්නේ නැහනේ. මම මෙහෙම කිව්වද? දැන් මෙහෙම මොගුලක් වෙන්නේ. හරි. දැන් ඔබ අයිස් කැටයක් අරගෙන අයිස් කැටේට ගිනි කුරක් ගහලා රත් කරනවා. හරි. තාපය දෙනවා කියන අයිස් කැටේට. මේ අයිස් කැටයක්. මං ඊයේත් කිව්වා මේක හොඳේ. අයිස් කැටයක් රත් කරන තාපය දීලා එතකොට මේක දිය වෙනවනේ. හරි. එතකොට මේක දිය වෙනකොට පුතේ මේක ජලය බවට පරිවර්තනය වෙනව නේද? ඊට කලින් පුතේ
මේක උෂ්ණත්වය එන්න එන්න අඩු වෙනව නේද? නිකන් මම මෙහෙම කියන්න. ඔන්න පුතේ ඍණ 20 තියෙන අයිස් කැටේ. හරි. මං තාපය දෙනවා. එන්න පුතේ ඍණ 10ට එනවා. හරි. ඊපස්සේ මං තව තාපය දෙනවා. ඍණ 5ට එනවා පුතේ. හරි. තව තාපය දෙනවා මං. පුතේ බිඳුවට එනවා. හරි. මං පුතේ තව තාපය දෙනවා. හැබැයි පුතේ බිඳුව එක වෙන්නේ නැහැ. බිඳුව එක වෙන්නේ නැහැ. හරි. දැන් මම මේ තාපය දෙනකොට එන්න එන්න මොකක්ද උනේ? උෂ්ණත්වය එන්න එන්න වැඩි වුණානේ. දැන් අහන්න එපා මේ. සර් කොහොමද? දැන් අපේ ටෙක්නොලොජි කරන කට්ටිය පට්ට දක්ෂයිනේ. ඒකට එකෙක් අහන්න පුළුවන්. සර් ඉතින් මේ පැත්තට යනවා කියන්නේ මේක උෂ්ණත්වය වැඩි වෙලා නැහැ. උෂ්ණත්වය අඩු වෙලානේ. මේ තියන්නේ ඍණ සංඛ්‍යා. හරි. ඒක අමතක කරන්න එපා. එතකොට ඔන්න මම තාපය දෙනවා පුතේ ඍණ 5 වුණා. දැන් තව තාපය දෙනවා බිඳුව වෙනවා. තව තාපය දෙනවා පුතේ මේක බිඳුව 1 වෙන්නේ නැහැ. බිඳුව 2 වෙන්නේ නැහැ පුතේ. මම තාපය දුන්නට මෙතන වෙන දෙයක් වෙන්නේ. මෙන්න මේ අයිස් කැටේ පුතේ ජලය වෙනවා. හරි? ජලය වෙනවා. තාපය දෙද්දි ජලයද වෙනවා. හරි බිඳුවේ ජලය හැදෙනවා. ඒ කියන්නේ පුතේ මම දෙන තාපයෙන් මෙයා මොකද්ද කරන්නේ? එයාගේ අභ්‍යන්තරයේ තියෙන බන්ධන දුර්වල කරගෙන හරිද බන්ධන දුර්වල කරගෙන යන්න ජලය හැදෙනවා. මම දෙන තාපයෙන් එයා මොකද වෙන්නේ? එයාගේ අංශුන් වල චාලක ශක්තිය ඉහළ යනවා. හරි මෙම අයිස් ඇතුලේ තියෙන අංශුන් වල චාලක ශක්තිය ඉහළ ගිහිල්ලා ඒ බන්ධන දුරස් වෙනවා. හරි බන්ධන කියන්නේ ඒ අංශුන් අතර පරතරය දුරස් වෙලා අන්න පුතේ ජලය හැදෙනවා. උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ අවස්ථා විපර්යාසයෙන්. අන්න හොඳට මතක තියාගන්න පුතේ අවස්ථා විපර්යාසයක් කියන්නේ මොකද්ද? අයිස් ජලය වීම, ජලය හුමාලය වීම, අන්න ඒ වගේ දෙයක්. හරි? අන්න ඒ වගේ දෙයකදී පුතේ අපි තාපය දෙනකොට ඒ තාපයෙන් එයාගේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ පුතේ. දැන් මෙතන නම් වැඩි වුණානේ. අවස්ථා විපර්යාසයකදී මෙන්න මේක කියන අපි අවස්ථා විපර්යාසයක් කියලා. අවස්ථා විපර්යාසයකදී පුතේ උෂ්ණත්වය වෙනසක් සිද්ධ වෙන්නේ අපි දෙන තාපයෙන් එයාගේ අවස්ථාව වෙනස් වෙනවා. එයාගේ නම වෙනස් වෙනවා. අයිස් ජලය වෙනවා. කැමර එකක් ඔන් වෙලා. හරි. එතකොට ඕක තමයි වෙන්නේ. හරි. දැන් මම තවත් තාපය දුන්නට පස්සේ පුතේ යන්න ජලය එතකොට එක ඒ කියන්නේ සෙල්සියස් අංශක 1 ජලය හැදෙනවා 20 ජලය හැදෙනවා. ওই විදියට එහෙම වෙනවා. හරි. ජලය උනාට පස්සේ තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. හරිද? අපි කියන මේකට අවස්ථා විපර්යාසය කියලා. අපි දෙන තාපය පුතේ අභ්‍යන්තරයේ තියෙන අංශුන් වල චාලක ශක්තිය ඉහළ යන්න බලපාන. හරි. එච්චරයි ඇති. අපි කියන මේකට গুপ্ত තාපය කියලා. හරි. ඇයි එහෙම කියන්නේ? අපි දෙන තාපයෙන් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ පුතේ. අභ්‍යන්තරේ গুপ্ত දෙයක් වෙන්නේ. අංශුන් අතර චාලක ශක්තිය ඉහළ ගිහිල්ලා අංශුන් අතර පරතරය වැඩි වෙනවා. හරි. ඒක গুপ্ত දෙයක් නේ. ඒ නිසා අපි මෙයාට කියනවා গুপ্ত තාපය කියලා. හරිද? ඒකෙන් මම අර පපුවට අත තියලා දිගුරනවා වගේ වැඩක් නෙවෙයි හොඳේ. ඒ গুপ্ত තාපය. හරි. ඒක මිත්‍යාවක් නෙවෙයි අපි එහෙම කියන බොතු මිත්‍යාවක්. අවස්ථා විපර්යාස වර්ග කිහිපයක් තියෙන පුතේ එකක් කියන අපි මේ විලයනය කියලා. නිකන් ඒ නම ඇහුවත් නිකන් අමුතු දෙයක් මතක් වෙන්නේ නැති විලයනය වෙන දිය වෙනවා වගේ නිකන් මට නම් නිකන් එහෙම එකක් තියෙනවා. හරි? කියන්නේ කැමර එකක් ඔන් වෙලා A10. හරි? A10s කැමර එක ඔන් වෙලා. එතකොට විලයන කිව්වට පස්සේ නිකන් අර කියන්නේ දිය වෙනවා වගේ එකක් තේරෙන්නේ නැද්ද ඔයාලට නිකන්? විලයනය වෙනෝ දිය වෙනවා වගේ එකක් අහලා ඇති නිකන් ඔළුවේ තියෙනවා එහෙම එකක් අපිට. හරි. එතකොට මේ අර ඒක නිකන් අපේ ඔළුවේ තියෙනවා කියන්නේ ඔක ලොකු මනෝවිද්‍යා කාරණාවක් තියෙනවා. නිකන් අපිට රතු පාට මොකක් හරි බැනර් එකක් දැක්ක ගමන් මතක් වෙන්නේ මොකද? කොකා කෝලා. හරි. රයිස් එකක් දැක්ක ගමන් මතක් වෙන්නේ මොකද්ද? කෝක් එකක් බොනවද කියලා මතක් වෙනවා. ඒකම දැන් ඔන්න මතක් වෙනවා පිළිකාකාරක කියලා. හරි. දෙක අපේ ඔළුවට ගිහිල්ලා තියෙන පුතේ. හරි. අපි කියන මේකට බ්‍රේන් වොෂ් කියලා. හරි. ඕක අපේ ඔළුවේ තියෙනවා අපි අනේ මන්ද ඉද කියලා. ඊට පස්සේ පුතේ ඊළඟ තමයි වාෂ්පීකරණය. හරි. පුතේ විලයනය කියන්නේ ඝන දෙයක් ද්‍රව වෙනවට අපි කියන විලයනය කියලා. වාෂ්පීකරණය කියන්නේ පුතේ ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට පත් වීම. නමේම තියෙන වාෂ්පීකරණය ද්‍රව වාෂ්ප වෙනෝ වාෂ්පීකරණය. හරි. ඒ ඇති. ඝනීභවනය කියන්නේ ඝන වෙනෝ වගේ අදහසක් එක තියෙන්නේ වායු ද්‍රව වෙනවට අපි කියනවා ඝනීභවනය කියලා. වායු ද්‍රව වෙනවා. හිමායනය කියන්නේ අයිස් වගේ කතාවක් නෙතන වෙන අයිස් වෙනවා වගේනේ හිමායනය ගහලා ඇති ඔයගොල්ලෝ. හරිද? අනේ ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වීම. හරි හිමායනය කියලා තව වචනයක් කියන මේ අර නින්දක් කියලා තින්නේ. ඒක වැඩන්නේ. එතකොට විලයනය කියන්නේ පුතේ ඝන ද්‍රව වෙනවා. වාෂ්පීකරණය කියන්නේ ද්‍රව වාෂ්ප වෙනවා. ඝනීභවනය කියන්නේ වායු ද්‍රව වෙනවා. හරි වායුන් ද්‍රව වෙනවා. හිමායනය කියන්නේ ද්‍රව ඝන වෙනවා.
නිකන් ඔළුවේ තියාගන්න. හරි. ඒ වගේම පුතේ යන්න අවස්ථා විපර්යාසයට අපි දාන්නේ මොකද්ද? Q සමානයි ml අපි ඊයේ කතා කරා. Q කියන්නේ තාප ප්‍රමාණය, L කියන්නේ ගුප්ත තාපය, M කියන්නේ ස්කන්ධය එච්චරයි. හරි. ඔයාට ඕන ගුප්ත තාපය එකක ගන්න ඕන නම් L උක්ත කරලා අනිත් දෙකට එයා ඒ කට්ටියගේ ඒක ගැන ආදේශ කළාට ගුප්ත තාපයක හොයන්න පුළුවන්. හරි. අපි ඕන හොයලා බලමු. මට ගුප්ත තාපය එකක හොයන්න මම L උක්ත කරනවා. ඒතර Q බෙදීමයි Q කියන්නේ අපි දන්න තාප ප්‍රමාණය කියලා කලින් කතා කරානේ. ඒතර Q කියන්නේ තාප ප්‍රමාණය ජූල් වලින්මයි ඉන්නේ. M කියන්නේ ස්කන්ධය, කිලෝග්‍රෑම්, L. එතකොට පුතේ අන්න L වල එකක මොනවද? කිලෝග්‍රෑම් උට ගියට පස්සේ JKG වෙන එක. කිලෝග්‍රෑමට ජූල්. දැන් nothing. හරි. ඕවා මේ ගේමක් නෑ අපිට. හරි. එතකොට ඊළඟ වැදගත් කරුණ මොකද්ද? මෙන්න මේක ඔළුවේ තියාගන්න ඔය අනිවාර්යෙන්ම. හරි. මේක මාරයි කියන්න බම් මේක මාරයි. හරි. මේක කොටු කරන්නත් හේතුව මේක මේ හේතුව මම මේක හරි ද්‍රව්‍යවල අවස්ථා විපර්යාසයේ සිදුවන උෂ්ණත්වය පීඩනය මත රඳා පවතී. හරි. මට කියන්න පුතේ ජලය මම නිකන් කියන අපි ජලය ගැන කතා කරමු අපි දන්නේ එක්කෙනානේ. හරි. මට කියන්න අයිස් තියෙනවා අයිස් ද්‍රව වෙනවට අපි කියන මොකක් කියලාද විලයනය වෙනවා කියලානේ. මේ කලින් කතා කරේ ඝන ද්‍රව වෙනවට විලයනයනේ. අයිස් විලයනය වෙන්නේ කීයෙන්ද? බිඳුවෙන්. සෙල්සියස් අංශක බිඳුවෙන් අපි ඒක දන්නවා. හරි. එතකොට පුතේ ද්‍රව වාෂ්ප වෙන්නේ අපි කියන වාෂ්පී මේ තියෙන්නේ නම වාෂ්පීකරණය වාෂ්පීභවනය නෙවෙයි වාෂ්පීභවනය කියන වෙන එකක් හොඳේ. වාෂ්පීකරණය ද්‍රව වාෂ්ප වෙන කීයෙන්ද? සෙල්සියස් අංශක 100න් නේ. අපි ඒව දන්නවා. හරි. ඔයා දන්නවා ඕන තැනක ගිහිල්ලා සෙල්සියස් බිඳුවේ තමයි අනිවාර්යෙන් අයිස් ද්‍රව වෙන්නේ. ජලය නටන්නේ සෙල්සියස් අංශක 100න් වාෂ්පීකරණය වෙන සෙල්සියස් අංශක 100න්. ඔයා ඒක දන්නවා. හැබැයි පුතේ ඕක වෙනස් වෙන තැනක් තියෙනවා. හරි. දැන් මම ට්‍රිප් එකක් ගියා නුවර. හරි. අපි දැන් ඔය මේ අපි හැදුව රයිස් හරිද රයිස් හදනකොට අපි මේ කියන්නේ අපි එළවලු රොටි වගේක් හැදුවා. හරි. මේ එතකොට මේ අල තැම්බුවා. හරිද? යකෝ අල තැම්බෙන්නේ නෑනේ නුවර එළියේ. මට පට්ට ආතල් ඒක. හරි. මං කල්පන යකෝ දැන් අපේ ගෙදර මං අල තම්බනකොට සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100 නටද්දි හොඳට අල තැම්බෙනවා. හැබැයි මෙතන ඉන්නවනම් නුවර එළියේ එකෙක් ඌ දන්නවා සෙල්සියස් අංශක 100 දී මොකෝ වෙන්නේ? අල තැම්බෙන්නේ නෑ. අල තැම්බෙන්නේ නෑ පුතේ. හරිද? ඒකට හේතුව තමයි පීඩනය පුතේ. හරිද? ඇත්තම කියනවා නම් පීඩනය වෙනස් වෙද්දී දැන් උදාහරණයක් විදිහට පිදුරු තලාගලට යන්නකෝ. පිදුරු තලාගල ගිහලා අල තම්බන්නකෝ. හරිද? හරි. එතකොට ඔයාට ඇත්තටම සෙල්සියස් අංශක 100න් අල තම්බ ගන්න බැරි වෙනවා. හරි. ඇයි අන්න වාෂ්ප දැන් අපි දන්නවද සාමාන්‍ය පීඩනයක් යටතේ නම් දැන් අපි ඉන්න පීඩනයද සෙල්සියස් 100 දී අල තැම්බෙනවා. කියන්නේ සෙල්සියස් 100 දී ජලය නටනවා. වාෂ්පීභවනය වෙනවා. හැබැයි පීඩනය වෙනස් වෙද්දි මෙන්න මේ අගේ වෙනස් වෙනවා. පුතේ ජලය නටන උෂ්ණත්වය වෙනස් වෙනවා පීඩනය වෙනස් වෙද්දි. හරි ඇත්ත කතාව ඒක. උදාහරණයක් විදිහට ඔයා පිදුරු තලාගලට ගිහිල්ලා තේ එකක් උණු කරන්න ගියොත් ඔයාට ඔක තේරෙයි. සෙල්සියස් 100ට ගත්තට ඔයාට ජලය නටන්න නැති වෙයි. හරිද? සෙල්සියස් බිඳුවේදී අයිස් ද්‍රව වෙන එකක් නැහැ. හරි. ඕක ඔයගොල්ලන්ගේ සිලබස් එකට වඩා චුට්ටක් වැඩිපුර කියන්නම් පුතේ. හරි. සුපිරි වැඩක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති හිම මත ලිස්සීම කියලා එකක්. හරි. පුතේ අයිස් දැන් ඔය අයිස් දන්නවනේ මොනවද මේ ග්ලාසියර් කියලා. ඔන්න ඕවගෙන හිම ක්‍රීඩා කරන්නේ ගොඩක් වෙලාවට. හරිද? හිමේ ලිස්සලා යනවනේ පුතේ. සාමාන්‍යයෙන් අයිස් වල හිම ලිස්සන්න බෑ ඔයගොල්ලෝ හිතුවට. හරිද? අර මොනවද මන්ද නම් තියෙනවට දාන මන් දන්නේ නැහැ. හරි. කකුල් වලට දානවනේ එක ඒවා හරි. එතකොට පුතේ ඔය ඒ වගේ තියෙන වර්ගඵලයේ අඩුකම නිසා එතන ඇති වෙන පීඩනය වැඩි පුතේ. හරි. පීඩනය වැඩි වුණාට පස්සේ පුතේ අන්න ඒ අයිස් ද්‍රව වෙන සෙල්සියස් බිඳුවේ නෙමෙයි අයිස් ද්‍රව වෙන්නේ ඊට වඩා වෙනස් වගේ. එතකොට පුතේ ටක් ගාලා ඒ කියන්නේ සපත්තුවක් අර උදාහරණයක් විදියට අර අඩියුස් කියන්නේ අර වර්ගඵලයේ ගොඩක් අඩු සපත්තුවක් මෙන්න මේ හිමේ ගැටෙනකොට පීඩනය වැඩිකම නිසා මේක ඉක්මනට ද්‍රව වෙනවා. හරි. එතකොට එතන ද්‍රව පෘෂ්ඨයක් ඇතිලා ලිස්සලා යනවා. හරි. ඒක එහෙම කතාවක්. උදාහරණයක් විදිහට තව ඔක අපිට පැහැදිලි කරන්න පුළුවන් පුතේ. හරි. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. ඒ නිසා වැඩි පැහැදිලි කරන්නේ නැහැ ඔක. හරි. සිලබස් එකේ නැහැ. අයිස් කැට දෙකක් එකට තද කරලා අල්ලන් ඉන්නකෝ. තද කරන්න හොඳට පීඩනයක් දෙන්න. ලොකු පීඩනයක් දෙන්න. එතකොට පුතේ මේ දෙක එකට යාවෙනවා. හරිද? ඒක මාරයි. හරි. මැජික් එකක් කරන්නත් පුළුවන් ඔයාට. අයිස් කැට දෙකක් කරලාගෙන පොඩි එකක් අල්ලගන්න. දැන් මම නම් එහෙම කරනවා. හරි. පොඩි කල මේ වරෙන් කියලා මම මැජික් එකක් පෙන්නනවා මට බලයක් තියෙනවා එහෙම කියලා අයිස් කැට දෙකකට තද කරන් ඉන්න පෙන්නන උරත් දෙකට අරගෙන මේක අයිස් කැටයක් අනිත් අයිස් කැටේ කියලා තද කරන්න තද කරගෙන හොඳට මෙහෙම ඉඳලා ඔග්ගල පෙන්නන්න මොකක් හරි කියනද අර හැරි පොටර් කියන වගේ මොකක් හරි එකක් කියලා
පෙන්න්න වෙන්න කායිස් කැට වුණා කිය හරි තදකටමට පීඩනය වෙනස් වන හිද එතන ජල පෘෂ්ටයක් ඇති වෙන පුතේ හරිද මොකද සෙල්සිස් බිඳුවේදි නෙවෙයිනේ ජල ද්‍රවෙන් එතකොට ඉට වෙනස් ෂ්නතයක නිසා කාමර්ෂණත නිසා ද්‍රව පුෂ්ටක් ඇති ලබ ද්‍රමිෂ්ටය ලීල් කරනකොට මිදීමක් ඇති වෙලා දෙකක් කොට පරිවර්තනය එක ොල සිලබසට අදාලා මනික අතල්ලට කරලබල හරි හරි මේක මත තියාගන පුති ද්‍රව වල අවස්ථා විපාර්යාස දුවන උෂ්ණතය පීන්නේ මත රඳා පවති පීඩනය මත රඳා පවතින් කිරි ප්‍රශ්න කන්න පුළුවන් හරි ඊළඟ එක පිලයන ඒ විශිෂ්ට ගුප්තතාපය ඒමකක්දේ මොගුල ඒ කියන්න පුතේ දැන් විලයනය කියන්න අපි දන්නාමකක්ද අර අයිස් ද්‍රව වුනාන කෙන ගණයක් ද්‍රව වෙන එකට අපි කිව්ව විලයනය කියලා හරි ඒ විලයනය වෙනකොට අර අපි දානෝනේ අවස්ථා විපර්යාසයට සමීකරණයක් ඊ අපි කතා කර කිව් සමානයි එම්ල් එක හරි අපි ඒකෙදි එල්වලට කිව ගුප්තතාපය කියලනේ අපි කැගුව එල්වලට ගුප්තතාපය කියලා හරි හරි එතකොට හැබැයි පුතේ ඕකට පොඩක් ලස්සනට අපි ගණන් අදදි නම් කියනවා අපි මේ සමීකරණය යොදන්නේ අයිස් ද්‍රවෙන කරන එමනත ගණයක් ද්‍රවෙන අවස්ථාවකට නම් අපි මේ එල්වලට කියනව ගුප්තතාපය කියල කිව්වට පොඩ මොඩිෆයි කරලා අපි කියනවා විලයනේ විශිෂ්ට ගුප්තතාපය කිය හැබැයිති මූ මේ ගුප්තතාපයම තමයි හරිද අපි අයිස් ද්‍රව වෙන එකට මේ ඇප්ලයි කරන මේ සමීකරන අපි එල්ට පොඩ්ඩක් නම චුට්ටක් වෙනස් කරලා කියනවා එයාගේ නම ගුප්තතාපයම නෙවෙයි පොඩක් අපි මොඩිෆයි කරලා කියනවා විලයනේ විශිෂ්ට ගුප්තතාපය කියලයාට හරි එච්චර හරි ඊට පස්සේ පුතේ අපි නිකම් මේ කිව් සමාන එම්මල් අපි ඒදුවනේ අපි යොදනකොට කිව් මේ එල්ට ගුප්තතාපය කියලා හරි ඒක මං ඒවල කියාදීල් නැති හිද මංහෙම කිව්වේ හැබැයි පුතේ අපි දැන් අර මේ ද්‍රවයක් වාශ්ප වෙන එකට නම් ගාන දාන්නේ හරි කෙනෙ ජලය වාශ්ප වෙන ගානකටන හරි අපි කතා කරේ අන්න ඒ වගේ ගානකට නම් අපි මේක දාන්නේ කිව් සමානයෙන්මල් දාන්නේ ජලය වාශ්ප වෙන එක වගේ ගානකට නම් අපි එල්වලට කියනවා ගුප්තතාපය කියලා නෙවේ අපි ගොඩක් යට ගෞරව කරලා කියනවා වාශ්පී කරණය විශිෂ්ට ගුප්තතාපය කියලා පැහැදිලි ොඩ ගැඹුරෙන් කියන්න එතකොට ඒක මාරයි හරි වාශ්පී කරණය විශිෂ්ට ගුප්තතාපය පැහැදිලි නේද ආද කවරුත් මන මැසේජ්ජ වන්න මැසේජ් කෝ් කරන නම්තුකුණ හරිද නෑ බං හායි හායි කියන්න පටන් ගත්ත ඒකයි මං ඕෆ් කරේ හරිද පොඩියුම් වගේ බා යකෝ එම හායි කියන්න එපයිකම ගොඩේ ඒකම පට්ට ගොඩේ හරි එක ඉස්සර ඔය වේස්බුක්කාව කාලෙ තමයි ඔය හායි කිව් හරිද එම දැන් හායි කියන්න හෙම හරි දැන්හන්නපම කදක කියන්න ඕන කියලා ඒවට නෑ සර් කෙනෙක් විදිර මම්බොට චට් කරන විදිවන්න ඔන්නෑන ඒක හරි නෑ හරි යාලෙක්වන කියා දෙන්න තිබ්බකොම චට් කරන්න කියලා හරි 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 කියන්න බෑ සෙජ්ජනද දැන් ඒ ගහ යකෝ මේ ගහගනින් කොඩම කලින් ඩිසට්ටාට මේමකද එක්සෑම් කරලා පම කියා දෙන්න චට් කරන ආයි කියන්න එපා ඒ හරි නෑන ඇගෙන් ගොඩේ වගේ බං එතකොට හරි උදාහරණයක් දිට එන්SBM එක මගේ යාලුවක්කින් නමං යාලුවෙක් හොඳේ මේ මැසේජ්ජ අද්දාලමක්කට සහාය කියලා අඩ උඹ දකුණේ දැවුණගේ හරිත මේ සර් හැමදාම පන්තිට එන්න ලිංකෙක් ගන්න කොහොමද මගේ වටස නම්බර මෙසේ ජදනව ගුප ට් කරන වෙන වටස නම්බර බිඳ හැත්තටයි 376 24 හරි කැම්පස් ගිල්ලා ප්‍රයිවට් කැම්පස එක මසේජ් කරනවන හරි හයි හයි ගන්නන්නවා කෝමද කෑවදීවද ගොන්නම් පාඩ්ඩන්නවා පට්ටන ඔොන්ඩි හරි නෝඩි කැන උනුත් මහ නො මෝඩයි හරි ඇත්තම කියන උගම් පොෂ් වෙන්න හදන චට් බොක්ස්වලින් හරි ගොඩක් කලාට මගේ හූ දකුණද කියලා මල්ලිවත් දකුණ දැව මරිගන් තරු වෙන හරි චට් කරන ස්ටයිල්ල කත්තින වටසප් අරෝ මේ වටසප් නෙවේ බං වටසප් හොද මේ එම තියෙන පොඩි පොඩි සීන් ටිකක් ටේකිටC හරි ගේටට ටේකිට ස්ථන පාචි ඉතින් මේ ගුප්තතාපය අයි පරක් කියන්න කියලා තියෙනවා මේ ගුප්තතාපය කියනම නිකන් කියන්න හරි අරමං ගියසතිය කතා කරයක මේ මං කියන බලාගන්න ගොචුට අයිස් කැටයක් තියෙනවා හරි සෙල්සිස් විස්සේ තියෙන්නේ අපට ගාන කියනවා
හරි ගාන කියනවා මේ සෙල්සියස් අයිස් කැටය සෙල්සිය සංශක 120 තියෙන හුමාලය බවට පරිවර්තනය කරන අවශ්‍යතා ප්‍රමාණය ගණනය කරන්න කියලා. හරිද? එම ගණනය කරන්න කියලා තියෙන. ඊසත ඉන්නතු ඇති. ස්ක්‍රීන් එක ඇතුළේ තියෙන ටික වැරදිලා වෙන්න තැන තියෙන පොඩක් ඩිලීට් කරන්න ඕනේ. මම ඊට මදි වෙනවා දින්න. හරි මෙන්න මේ ගාන කියන අපිට සෙල්සියස් 20 අයිස් සෙල්සියස් 120 හුමාලය බවට පරිවර්තනය කරන අවශ්‍යතා ප්‍රමාණය ගණනය කරන්න කියලා අපිට කියනවා. කොහොමද අපි ගණනය කරන්නේ? පුතේ ඉස්සල්ලා ඍණ 20 තියෙන අයිස් බින්දුවේ අයිස් බවට පරිවර්තනය කරන්න අවස්ථා ප්‍රමාණය ගණනය කරන කොහොමද ගණනය කරන්න එස් දෙල්ලට ඊට දාන්න තැන්ට හරි ස්කන්දය දීලතිය විශ්තාපධාරිතාවත්වට දීලති විෂ්නත්ත වෙනස විස්සයින විස්සයි නම් බින්දුවක විෂ්ත වෙන විස්සයි අඩි තෝරාට මෙතරින් අගයක් ගන්න පුළුව අපි තුම් දෙදාහයි කියලා දෙදා මේ දැම්මට පස දෙදහක්කා ඊළඟකමකක්ද බින්දුවේ අයිස් බින්දුවේ ජලය බවට අඩන්න අවස්ථා විපර්යාසයක් අන්න මේකට අපි කියන අවස්ථා විපර්යාසයක් කියලා හරිද අන්න ඒක අවස්ථා විපර්යාසකට දාන්න අපේ පුතේ අපි කිව් සමාන එල් එක හරිද පුතේ ස්කන්ධය දීලා තියෙවිවාට පේපර එකේ අන්න පුතේ එල් කියන්නේ ගුප්තතාපය හැබැයි අපි එල් කියන්නේ ගුප්තතාපය හැබැයි අපි මේකට විශේෂ නමක් කියනවා නිකං ගුප්තතාපය නෙවෙයි මෙයාට අපි කියන්නේ මොකද්ද විලයනේ විශිෂ්ට ගුප්තතාපය ඇයිඒ අයිස්නෙ පුතේ ද්‍රව වෙන්නේ ගණයක්නේ ද්‍රව වෙන්නේ හරිද පේපරක අපට දීලා තියෙන පුතේ විලයනේ විශිෂ්ට ගුප්තතාපය 200යි හරිද වාෂ්පී කරණය ගුප්තතාපය 300යි තොට වාපුතේ මෙතර ගන්නවනමකක්ද විලයනේ ගුප්තතාපය තමයි මෙතට දාන්න හරි ඇයිඒ ගණයක්නේ ද්‍රව වෙන්නේ පැහැදිලීද කියනදේ අන්න දාලා මිතින්ගේයක් ගැන අපිතේකට උත්තරේනවා අපිතු මුත්තරේ 500ක් යනම කිය හරි ගත් ඊට පසමකද බින්දුවේ ජලය සෙල්සිය සීයේ ජලය කරන්න ඕන මේක තමයි පිළිවල ඊට පස්සේ අපි කිව් සමාන එස් දෙලට දානපති උෂ්ණත්ව වෙනසක් ම ගේසද යාදුන්න හොද ඒ කියදුන්න අපිතු මේකින් දැම්මට පස උත්තරේනවා උෂ්ණත්ව වෙන සීයයි ඩෙලටවල් සිය දැම්මට පස අපිටෙනවා 600ක් හරි අපි නිකන් හිතම නිකම්ම මන්දන්න නිකං ආදන්න හරි ඊළඟට පුතේ සීයේ ජලය සීයේ හුමාලය යන්න පුති ආයිත් අවස්ථාව විපර්යාසයක් හරිද අවස්ථාව විපර්යාසයක් අනපති දාන්නමක සමීකන කිව් සමානයි එම එල් කියන කවුතු ගුප්තතාපය නෑ නිකං ගුප්තතාපය නෙවෙයි ද්‍රවයක් වාශ්ප වෙනවා එහෙනම් කවුදයාට අපි කියන්නේ වාශ්පී කරණය විශිෂ්ට ගුප්තතාපය එහනම් පුතේ 200 දාදේශකනය 300 එල්වෙනට 300 මංකිවනේ මේ පට පේපරක දීල තියෙනවා මේ දීල තියෙන විලයනේ විශිෂ්ට ගුප්තතාපය මේ තිල් තින වාශ්පී කරණය විෂ්ට ගුප්තාපය 300 හරිතු 300 තම අපි අදේශක වාශ්පී කරණයන්න මෙතන වෙන්න හරි එතකට පුති අපිට එකම් සීයක්කා එතුම අපිසි 800ක්කාව කියලා ඔන්න දැ හුමාලය හැදුනා සීයේ හුමාලේ ඉලාටමකද කරන්න 120 හුමාලේ බවට පරිවර්තනය කරන්න කිව් සමානය මිස් ඩෙල්ටට දා නුෂ්නත්ත වෙනසන්න එතනවෙන්න දැම්මට පසපිතුම එතනින් දාක්කාව කියලා දාහිජු මේ සියලු මගයන් 2500 600 800 මේ සියලු මගයන් එකතු කරාට පස්සේ පුතේ මෙන්න මේ සමස්ත ක්‍රියාවලියට කියන්නේ සෙල්සියස් 20 ඍණ 20 තියෙන අයිස් හුමාලය බවට පරිවර්තනය කරන අවශ්‍ය සමස්ත ක්‍රියාවලියට අවශ්‍ය මුළු තා ප්‍රමාණය අපිට ලැබෙනවා පැහැදිලීද වැඩේ චරයයි කතාවන්න හරි කුප්තතාපය ගෙන ඔච්චරයි බා හරි තව එකක් තියෙන පුතේ කියන්න මටවාට අපිට මේ තාපේ ප්‍රක්ටිකල් ටිකක් තියෙන පුතේ මිශ්‍රණ ක්‍රමයෙන් මේ මිශ්‍රන් ක්‍රමය තියෙන පුතේ වගේ පොඩි ප්‍රක්ටිකල් එකක් තියෙන පුතේ අප එක ඊළඟ සතේ වීඩියෝ සේෂන් එකකින් කරලා දාමු හරි මම නිකන් බාගෙට කරන්නේ නැහැ පුතේ කරනවා ප්‍රක්ටිකල් එකමයි කරන්නේ නැතුව මේ පාඩම් කරලා පස්සේ ප්‍රක්ටිකල් කර එහෙම සීනුත් නැහැ අපි ප්‍රක්ටිකල් එක කරමු ඊළඟ සතියේ හරි එන අඟහරුවාදා ප්‍රක්ටිකල් එක කරමු මේ තාපේ බලම අප නිමේෂන් විදි හදන්න පුළුවන්ද කියලමට වෙලා තිය දන්න හම 3D නිමේෂන් විදිරට හදල පෙන්න්නම් කොහොම අතලක ප්‍රක්ටිකල්ල එක වෙන්න කියලා හරිද තාපේ ප්‍රක්ටිකල් සෙට්ටකම කරල දෙන්නම් ඊලා සති හරි එතකොට මේ අයි මොකද මේකන් අර බොරුවදාන්න ඔන්න නිපුතේ මේ ඔගොල්ල ප්‍රී කරන්න එන්න මගේ පන්තියට මම මේ දැම් මාර විදිර සුපිරියට ගැන්නවයාට දැන් උබලා පෝල් පන්ති පටන් අත්තර පස්සේ වරෙල්ලා හරිද බය බාගෙට උගන්නන්නේ අදන්න බයින මන්දව බැනීමත්න කරන්න අපි බයින්න හොදන අප එම හොඳන කට බයි හරි මේ ඇත්ත කිවේ හැබැවවාට ඔය පුතේ ප්‍රීකරන ඔන්ලයින් ලාස් වල ප්‍රී හොඳරහගන්න ප්‍රීකරන ඔන්ලයින් ලාස් වල ම ඒට අන්න පාකින්න ඔගොල යන්න නිකන්න තින්නවට ගිල්ල නික හගෙන ඇත්ත කියන්න ඇත්ත කියන්න හැබැයි ්‍රී කිය කරන ඔන්ලයින් ලාස් එකක්වත් පුතේ කොරෝන වලින් පස් එකෙන් කොරෝන්ඩෙන්
ෆිසිකල පන්ති පටන් ගන්න දෙනවනේ අන්න එතකොට පුතේ ඒක ඔන්ලයින් ෆ්‍රී ක්ලාසයක්වත් තියෙන්නේ නැහැ හැම එකක්ම නවත්තනවා හරිද මොකද මුදල් පස්සෙනේ ගොඩක් කට්ටිය යන්නේ හරිද දැන් ඔය ෆ්‍රී ක්ලාස් කරන්න පුතේ ඒගොල්ලු ගුරුවරුන්ට ඒ ගොඩක් වෙලාට ඒ කට්ටිය කරන්නේ ෆ්‍රී ක්ලාස් කරන්නේ මේ ඕගොල්ලොන්ව ගෙන්නගෙන ඒගොල්ලන්ට හොඳටම උගන්වන්න පුළුවන් පාඩම උගන්වනවා ලස්සනට වැඩ දාලා හැඩ දාලා උගන්වනවා එතකොට පුතේ ඕගොල්ලෝගේ ඔළුවට යනවා මේ සර් මාරයිනේ අපි යන්න ඕන මේ පන්ති පටන් ගත්තට පස්සේ මේ සර්ගේ පන්ති හරිද ඔයගොල්ලෝ අන්දනේ කරන්නේ බොලට ඉතින් බොලත් මෝඩයිනේ කියලා වැඩකුත් නැහැ මේව කියද්දිත් බොලට සමහරට කේන් තියන නැති හරි ඒ නිසා මම ඕක කියන්නෙත් නැහැ ඇත්ත කියන්න බෑ හරි මගේ ඔන්ලයින් ක්ලාස් එක පුතේ මම නැවතුවේ නැහැ හරි ෆ්‍රී දිගටම කරගෙන ගියා පන්ති පටන්ගෙන තියෙද්දිත් මම ඔන්ලයින් ක්ලාස් කරා හරිද අලුත් අවුරුද්දට පොඩ්ඩක් නිවාඩු දුන්නේ එච්චරයි දිගටම කරලා තියෙනවා හරි මේ මොකද මට අවංකවම දෙයක් කරන්න ඕගලන්ට උගන්වන්න ඕනේ එච්චරයි හරි හරි දැන් අපි බලමු මෙන්න මේ අමුතු වචන දෙයක් තියෙන පුතේ මෙන්න මේක පොඩ්ඩක් පටල ගන්න ඕගොල්ලෝ හරි වාෂ්පීකරණය සහ වාෂ්පී භවනය හරි ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මේ ඕක වචන දෙකේ තේරුම් දෙකක් තියෙනවා පුතේ වාෂ්පීකරණය කියන්නේ මොකද්ද කියලා නම් ඔයාලට තේරෙන්නේ නැතිනේ අද කලින් කිව්ව වාෂ්පීකරණය ඒක තේරුණානේ ඒක ඒ කලින් කියපුක තමයි අලුත් වචනේ තමයි පුතේ වාෂ්පී භවනය හරි වාෂ්පී භවනය ඒ කියන්නේ මොකද්ද දැන් පුතේ මම කිව්ව විදියට අපි වාෂ්පීකරණය කතා කරපු විදියට මේ ජලය නටන්න එපා පුතේ කියන්නේ සෙල්සියස් අංශක 100ට යන්න එපා වාෂ්ප වෙන්න හරි ඊළඟ තරකය එහෙනම් කොහොමද පුතේ වාගේ රෙදි වැලේ දාන රෙදි ටික වේලෙන්නේ දැන් ජලය තියෙනෝනේ වගේ නේ තෙත ඇඳුන්නේ දාන්න එතකොට ජලය වාෂ්ප වෙලා යනෝනේ එතකොට පුතේ වාගේ ඇඳුම සෙල්සියස් අංශක 100ට රත් වෙනවද ගිහිල්ලා බලන්න වැලේ දාලා තියෙන ඇඳුම් ටික ඇල්ලුවට පස්සේ අත පිච්චෙනවද කියලා. එහෙම පිච්චෙන්නේ නැහනේ. ඒ කියන්නේ පුතේ එහෙම අත පිච්චෙන්නේ නැහැ කියන්නේම අපිට තේරෙනවා ඒ ඇත්තටම ඒ ඇඳුම් වල තියෙන ජලය මේ සෙල්සියස් අංශක 100ට නටන්නේ නැහැ වාෂ්ප වෙන්න. එතන එහෙනම් වෙන මොකක් හරි වෙන්නේ. අන්න එතන වෙන්නේ පුතේ වාෂ්පී භවනය කියන සිදුවීම. හරිද? යම් ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප බවට පත්වීම තාපාංකයට පහළ වෙනත් ඕනෑම උෂ්ණත්වයක සිදුවිය හැකිය. ඒ කියන්නේ සෙල්සියස් 100ටම යන්න ඕනේ නැහැ පුතේ වාෂ්ප වෙන්න. මෙම ක්‍රියාවලිය විස්තර කිරීම සඳහා එදිනෙදා අත්දැකීම් වලින් නිදර්ශන කිහිපයක් ගැන හැර දක්වමු. මම දැන් අර කිව්වේ ඒ ටික තමයි ඔය බැල්ලට අරන් දාලා තියෙන්නේ. හරිද? මෙම ක්‍රියාවලිය සිදුවන වුණේ ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාව සිට වාෂ්ප අවස්ථාවට පරිවර්තනය වීමයි. ඕනෑම උෂ්ණත්වයක සිදුවිය හැකි මෙම ක්‍රියාවලිය ද්‍රව්‍ය වාෂ්පීභවනය ලෙස හඳුන්වයි. එය තාපාංකයේදී පමණක් සිදුවන ද්‍රවයක නැටීමේ ක්‍රියාවලිය වෙනස් වේ. කියන්නේ අර සෙල්සියස් 100ටම පත් වෙන්න ඕනේ නැහැ පුතේ වෙන උෂ්ණත්වයකදී වෙන්න පුළුවන්. ඇත්තටම වාගේ ඇඳුම වේලෙනවද සෙල්සියස් අංශක 50 දී 40 දී වෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ පුතේ සුළඟේ බලපෑමක් බලපානකොට. වාතයේ ආර්ද්‍රතාව වගේ දේවලුත් බලපානවා. හරිද? සාමාන්‍ය පුතේ ගංගවල් වල වතුර දැන් පුතේ ගඟේ දැන් මුහුදේ තියෙන වතුර පුතේ අහසට වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100ට නටලා නෙමෙයිනේ. එහෙම නටනවා නම් ඒකේ ඉන්න මාළුන්ට කොහොම ආතල් එකක් ඇද්ද? එහෙම නටන්නේ නැහැ සෙල්සියස් 100ට පත් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු උෂ්ණත්වයකදී ඒක වෙන්නේ. ඒකට බලපාන්නේ පුතේ මේ වාතය හුළඟත් බලපාන වාෂ්පී භවනයට හුළඟත් එක්ක නේ ඔයාලට ඔක් කරලා බලන්න පුළුවන් පුතේ තෙත ඇඳුමකට ගහන්න ඕ ෆෑන් එක හරි ඒකට වේලෙනවා නැත්නම් තව එකකට කියන්න ඔක ඉස්සර අපි කරනවා හරි ෆ්‍රිජ් එක එහා පැත්තේ දැම්මමත් තේලෙනවා කරලා බලන්නකෝ යා රැට ඇඳුම ෆ්‍රිජ් එක එහා පැත්තේ දාන්න සමහර ෆ්‍රිජ් වල තියෙන දැල් තියෙනෝනේ නැත්නම් දැල් නැති එක නම් කොහොම හරි මොනවා හරි තියලා ඇඳුම රඳවන්න එතකොට ඒ උදේ වෙනකොට ඇඳුම වෙල්ලා තියෙවි හරිද ප්‍රිජ්ජකින් පොඩි විශ්නත්යක් දෙනවා හරි ඒකත් එක චුට්ටක් කර ඒකත් එක ෆෑන් එක දැම්මොත් ඉන්නම් අය සුප්‍රියට වේලෙනවා හරි හරි දැන් ඇති තාප ශක්ති සංක්‍රමණය හරි පුතේ එක් තැනක ඇති තාප ශක්තිය තවත් ස්ථානයකට ගමන් කිරීම අත කිව්වා අර මං කිව්වේ තාප ශක්ති සංක්‍රමණය විදිහට අපි හඳුන්වනවා මේකේ ආකාර තුනක් තියෙනවා පුතේ එකක් තමයි තාප සන්නයනය වෙනවා ඊළඟ තමයි සංවහනය අනිත් එක විකිරණය අපි බලමු පුතේ මොකක්ද ඒ වර්ග තුන කියලා වෙන වෙනම වෙලාව කීයද 21යි 24යි පුතේ සන්නයනය කියන්නේ යම් වස්තුවක් තුල හෝ වස්තුන් දෙකක් අතර අණුක ගැටුමක් නිසා සංඝට්ටනය නිසා ඇත්තම කියන පොඩක් බර වචන ටිකක් දාලා තියෙනවා හරි සිදුවන ශක්ති ප්‍රචාරණය වීමක උදාහරණයක් ලෙස ගින්නකට ඇල්ලූ යකඩයක් තාපය ගලායම දැක්විය හැකිය පුතේ මේක බලන්න පුළුවන් ඔයාට හොඳට රත් වෙච්ච හැන්දක් නැත්තම් ඔයා ගෑස් එක පත්තු කරලා නැත්තම් දරලිප පත්තු කරලා හැන්දක් අල්ලන්න කෝකට ටිකක් අල්ලන් ඉන්නකො හොඳ ගතියක් ගන්න පුළුවන් අතට හරි අපි කියනවා පුතේ මෙන්න මේක අර හැන්දේ කොනේ ඉඳන් මම ඇඳලා පෙන්නන්නම් හැන්දේ කොනේ ඉඳන් පුතේ මේ හැන්දම නිකන් අඳින්න චිත්‍ර අඳින්නත් බෑ මට හරි චිත්‍ර නම් අඳින්න ඕනේ
හැන්ද කොනේ ඉඳන් මෙහෙම හැන්දක් බම් මේක හරි. හැන්දේ කොනේ ඉඳන් මේ තාප ශක්තිය මෙහෙම එනවා. දැන් මෙතන රත් කරන්නේ. ඒකට මෙන්න මේ කොනට අපි අතට දැනෙනවා ඒක. හරි. අංශුවෙන් අංශුව තමයි පුතේ ගලාගෙන එන්නේ තාපය. අංශුවෙන් අංශුව තමයි මේ අංශුව මෙයාට දෙනවා මේ අංශුව මෙයාට දෙනවා අන්න එහෙම කියලා හිතාගන්න. හරිද? ඇත්තටම මෙතන එන වස්තුන් දෙකක් අතර මේ වස්තුවක් තුල හෝ වස්තුන් දෙකක් අතර හරි එකම වස්තුව තුල හෝ අණුක ගැටුමක් නිසා තමයි පුතේ මේක සිද්ධ වෙන්නේ. අපි කියන මේකට සංඝට්ටනය කියලා. හරිද? ශක්ති ප්‍රචාරණය වීමක්. මේවා මෙහිම මතක තියාගන්නකො. අණුවෙන් අණුව ශක්ති ප්‍රචාරණය වීමක් වෙන. මෙයා මෙයාට දෙන මෙහෙම කියලා අපේ අත ළඟටම උෂ්ණත්වය ගලාගෙන එනවා. හරි? අපි කියන මේකට සන්නයනය කියලා. එතකොට පුතේ මට කියන්න සන්නයනය වෙන්න සන්නයනය වීමට මොකක්ද අවශ්‍ය වෙන්නේ අපිට? මාධ්‍යයක් ඕන පුතේ. හරි? සන්නයනය වෙන්න මාධ්‍යයක් ඕන. යකඩ වෙන්න පුළුවන්. හරි? මාධ්‍යයක් වෙන්න ඕන. පුතේ ඝන වස්තුන් වල තාපය ප්‍රචාරණය වෙන ක්‍රමය තමයි සන්නයනය. හැන්දක, ලීයක, කම්බියක, කොන්ක්‍රීට් එක, හරි? ඝනයක. පුතේ සන්නයනය සිද්ධ වෙන්නේ ඝනයක. හරිද? ඒක නිකන් හරියට නිකන් අර උදාහරණයක් කියන්නේ. සංවහනය පුතේ ඊළඟ එක. ද්‍රවවල ඇති අංශු රත් වී ඉහළ ගමන් කරමින් තාපය සංක්‍රාමණය කරයි. මෙය රත් වූ අංශු තැනකින් තැනකට ගමන් කරමින් තාප සංක්‍රාමණය කිරීම තාප සංවහනයයි. ඒ කියන්නේ පුතේ ඔක බලා ගන්න පුළුවන් වතුර නටද්දි. හරි? වතුර නටද්දි මොකෝ වෙන්නේ? බුබුලු මෙහෙම දානව නේද? දැකලා ඇති නේ? ඉස්සරම අර ඔය කරලා ඇති හැන්දක් අරගෙන හැන්දට වතුර චුට්ටක් වතුර දාලා ඉටිපන්දමකින් රත් කරලා වතුර නටන විදිය බලන් ඉන්න. අර ඔයගොල්ලෝ කරලා ඇති. ඔයගොල්ලෝ බලන්න වා කේතලේ මෙහෙම බුබුලුට එනවා. ඒක වෙන්නේ පුතේ රත් වෙච්ච අංශු දැන් මෙතන ගින්දර දාන මෙතන තමයි වැඩි උෂ්ණත්වයක් තියෙන්නේ. රත් වෙච්ච අංශු උඩට යනවා. රත් වෙලා නැති මෙතන තියෙන අංශුන් ටික මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා ආයෙත් රත් වෙලා උඩට යනවා. මෙතන තියෙන අනිත් අංශු ටික මෙතනට එනවා රත් වෙලා උඩට යනවා. හරි? අන්න අපි කියන මේකට සංවහනය කියලා. රත් වෙලා තව තැනකින් තව තැනකට ගමන් කරනවා. පුතේ මේ සිද්ධිය මේ සංවහනය සිද්ධ වෙන්නේ හොඳට මතක තියාගන්න ද්‍රවවල. හරි? ද්‍රවවල තරලවල. හරි? ඒක හොඳට මතක තියාගන්න. ද්‍රව සහ තරලවල. ඊළඟ තමයි පුතේ වායුනලත් ගන්න පුළුවන්. හරි? ඊළඟ තමයි විකිරණය. පුතේ මේකේ ඔයාලට ගැඹුරෙන් කතා කරන්න නැහැ විකිරණය ගැන. විකිරණය කියන්නේ පුතේ ආයි සුපිරි පාඩමක්. හරි? මං හරි ආස පාඩමක්. ඕක දින පුතේ කෘෂණ වස්තු කියලා එකක්. හරි? තව එක තියෙන රේඩියේටර් එකෙන්ද වාහන වලින් සුපිරිට කතා කරන්න පුළුවන් විකිරණයෙන්. හැබැයි මට පොඩ්ඩක් ලිමිට්ස් තියෙනවා. මොකද ඔයාගේ සෙෆ්ටි සබ්ජෙක්ට් එකේ මං පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. හරිද? මේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට කියනවා මම මේ ලස්සනට උගන්වනවා. ආයි සුපිරිට උගන්වන්න පුළුවන් විකිරණය කියන කන්සෙප්ට් එක. ආයි මං හරි ආස කන්සෙප්ට් එකක්. මම කමන්න කියා දෙන්නම් ඔයාලට. අංශුවල සහභාගීත්වකින් තොරව තාපය සංක්‍රාණය විකිරණය ලෙස මෙච්චර හිතන්න එපා. අය සූර්යාලෝකයේ තියෙන සූර්ය ශක්තිය. ඒ සූර්ය ශක්තිය පෘථිවියට ලැබෙන පුතේ මාධ්‍යයක් නැතුවනේ. මාධ්‍යයක් ඕනේ නැහැ ඇත්තටම විකිරණයට. හරිද? මාධ්‍යයක් නැතුව විකිරණය කියන ක්‍රමවේදය ඔස්සේ අපිට ශක්තිය ප්‍රචාරණය වෙනවා. මුලින්ම සාකච්ඡා කළ සන්නයනය සහ සංවහනය සඳහා අංශුන් අත්‍යවශ්‍ය වේ. එනම් එම ආකාර දෙකෙන්ම තාප සංක්‍රාමණයට මාධ්‍යයක් අවශ්‍ය වේ. අන්න පුතේ හොඳට මතක තියාගන්න සන්නයනයයි සංවහනයයි දෙකටම මාධ්‍යයක් අවශ්‍යයි. ඒත් විකිරණයට මාධ්‍යයක් අවශ්‍යද නැහැ පුතේ. රික්තකයක් තුල විකිරණයෙන් තාපය හොමාරු වෙනවා. හරිද? සූර්යයා සහ පොළව අතර හරිද වාතය නැහැනේ පුතේ. එතන තියෙන රික්තකයක්නේ. ඒ නිසා සූර්යාගේ පිටවන තාපය සංවහනය හෝ සන්නයනය මගින් පොළවට සංක්‍රාමණය විය නොහැකිය. ඒ නිසා තමයි විකිරණයෙන් අපිට ලැබෙන්නේ. හරිද? විකිරණයේදී තාපය සංක්‍රාමණය වෙන විද්‍යුත් චුම්බක තරංග විදිහට තමයි පුතේ විකිරණයෙන් තරංග විදිහට තමයි පුතේ තාපය ගමන් මේ තාප ශක්තිය ගමන් කරන්නේ. තාපය විකිරණයක් ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් විද්‍යුත් චුම්බක වර්ණාවලිය අදෝරක්ත කියන ලෙස නම් කර ඇති කොටසකි. හිරු එළියේ උණුසුම අපට දැනෙන්නේ එම කොටස නිසා. පුතේ මෙන්න මෙතන මේ කොටස ගැන මම වැඩි විස්තර කරන්න කැමති නැහැ. ක්වොන්ටම් ෆිසික්ස් මට ඇදිලා ගන්නවා කියා දුන්නොත් හරි මට බොරු ගන්නන්නේ කැමති නැහැ වගේ. මොකද පුතේ උතන පොඩි කත වෙනසක් තියෙනවා. හරි? උතන දැම්මට විද්‍යුත් චුම්බක තරංග කියන කතාවත් එක්ක හරි පදාර්ථමය තරංගමය හැසිරීම පදාර්ථමය හැසිරීම තරංගවල පදාර්ථමය හැසිරීම හරිද? එතකොට එතන පොඩි කතාවක් තියෙනවා. හරි? එතන මම මතක් වෙන අර එදා මම ගන්නපු ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක. ඒව ගැන හිතන්න එපා. මේ විකාර වලට දාගන්න එපා. හරි? මට නිකන් විකාර තියෙන ඔළුවේ මගේ ඒ නිසා කියන්නේ. එච්චර හිතන්න එපා. මෙන්න මෙච්චර මතක තියාගන්න.
විකිරණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැ පුතේ. විකිරණය විද්‍යුත් චුම්බක තරංග විදියට තමයි තාපය සංක්‍රමණය කරන්නේ. සූර්යාලෝකයේ පෘථිවියට එන්නේ විකිරණය මගින් තාපය අපිට ලැබෙන්නේ මේ විදියට. ඒ ඇති ඒ වගේම පුතේ අපි උණු වතුර බෝතලය ගැන කතා කරනවා. හරි. ඒක පොඩක් ඊළඟ සතියෙම පොඩක් කියන්න. උණු වතුර බෝතලය ගැන අපි කතා කරන්නේ ඊළඟ සතියේ ප්‍රැක්ටිකල් එකත් එක්ක කතා කරන්න ඒවා. හරි. දැනට විකිරණය ගැන හිතාගන්න. හරි. එතකොට පුතේ ඔහොම තමයි වැඩේ තියෙන්නේ. සමහර වෙලාවට පුතේ ඔය ගිනි ගන්න ගිනි ගොඩවල් ළඟ ඉන්නකොටත් අපිට විකිරණයෙන් දැනෙනවා තාපය. හරි. ඒ විතරක් නෙවෙයි සංවහනෙන් දැනෙන වෙලාවලුත් තියෙනවා. විකිරණයෙන් දැනෙන වෙලාවලුත් තියෙනවා. හරි. හරි. එතකොට ඒක ඇති. තාප විකිරණය වීමේ ශීඝ්‍රතාව සාධක දෙකක් මත බලපානවා. නිකන් ඔළුවේ තියාගන්න. ඒක නිකන් ඔළුවේ තියාගන්න. තාප විකිරණය වීමේ ශීඝ්‍රතාව. හරි. පෘෂ්ඨයේ ස්වභාවය මත පෘෂ්ඨයේ වර්ගඵලය මත මම පොඩ්ඩක් පැහැදිලි කරලා වඩ කියන්නද චුට්ටක්. මේ ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්න එපා. ඒක නිකන් හරියට කළු පාට දැන් මගේ ළඟ තියෙන කළු පාට ටී-ෂර්ට්ස් ටිකක් තියෙනවා. හරි. කළු පාට එකක් ඇන්දෝ තින් පුතේ එදාට මාව නිකන් පිච්චෙනවා වගේ නිකන්. හරි. ඇයි ඒ? පුතේ කුෂණ වස්තු, ඒ කියන්නේ කළු වස්තු ශක්තිය පොඩ්ඩක් අර උරා ගන්න ස්වභාවය වැඩි. විද්‍යුත් චුම්බක තරංග නිකන් උරා ගන්න ගතිය වැඩි. හරි. ඒතර පුතේ අපේ ඇඟ රත් වෙනවා. ඒ නිසා පුතේ ගොඩක් රස්නේ දවසට කළු අඳින්න එපා ඔයා. හරිද? ඒතර පොඩ රස්නේ දැනෙනු වැඩි. හරි. තාප විකිරණය වීමේ ශීඝ්‍රතාව අන්න තාපයේ විකිරණය වෙන ස්පීඩ් එක රඳා පවතින පුතේ පෘෂ්ඨයේ ස්වභාවය සහ පෘෂ්ඨයේ වර්ගඵලය මත. හරිද? පෘෂ්ඨයේ ස්වභාවය කියලා අදහස් කරේ පාටත් එතන බලපානවා. හරි. ඒ වැඩක් නැහැ ඔයගොල්ලන්ට. නිකන් මතක තියාගන්න තාප විකිරණය වීමේ ශීඝ්‍රතාව පෘෂ්ඨයේ ස්වභාවය මත සහ පෘෂ්ඨයේ වර්ගඵලය මත රඳා පවතිනවා කියලා වගේ ඔළුවේ තියාගන්න. පැහැදිලිද? ඔන්න ඉතින් තාපේ තියරි අපි කතා කරලා ඉවරයි. ප්‍රැක්ටිකල් ගැන කතා කරන්න තියෙන්නේ. අන්තිම එක තමයි පුතේ අපිට කතා කරන්න තියෙන ප්‍රසාරණය. අපි ප්‍රසාරණයේ සමීකරණ ගැන කතා කරා ඊයේ. ඒ එක්කම පොඩ්ඩක් චූටි තියරි එකක් තියෙන්නේ. හරි ලොකු එකක් නෑ. රේඛීය ප්‍රසාරණය, වර්ගඵල ප්‍රසාරණය සහ පරිමාප ප්‍රසාරණය සහ ද්‍රව ප්‍රසාරණය කතා කරන්න ඕන. හරිද? මට ඔගලඟ සිලබස්සගේ උරුද්ධවපාතනය කියන කන්සෙප් එක කිව් සමාන එම්ල්ලට ආදේශ කරන්න නැහැ. හරිද? ඒ නිසා ගැන හිතන්න එපා. හරිද? උරුද්ධවපාතනය ගැන මම කියා දෙනවා. මට කියා දෙන්න ඕන තැනක් තියෙනවා ඒක. හරි. අපි ඊළඟ සතියේදී ටික කතා කරමු. හරිද? මොකද ඔයා ගණන් ටික හදන්න ඕන. දැන් වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙවි. හරි. පබ්ලිෂ් වෙලා තියෙවි. මේකම ලින්ක් එක දාන්නම්. ඌර්ධවපාතනය ගැන අපි කතා කරමු. ලොකු දෙයක් නෑ. ඌර්ධවපාතනය සහ ප්‍රතිඌර්ධවපාතනය කියලා අවස්ථා දෙකක් තියෙනවා. කපුරු වලින් අපිට පැහැදිලි කරන්න මාරාතල් හොඳ ඒක නම්. හරි. සිරාවටම කියන්නේ මේ මම මේ කතා කරන ස්ටයිල් එකට සෙට් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. හරි. නිකන් අර ගුරුවරයෙක් කියලා ඔලුවට ගන්න ඕනේ නෑනේ බං. ඒකයි බොල්ට තීරණ සිංහලෙන් කතා කරන්නේ. හරි. දැන් ඔය යාළුවෝ කතා කරන්නත් එහෙමනේ. හරි. මේ එහෙම තමයි ඉතින්. හරි. නැත්නම් මේ අර එහෙම ඔලුවට දාගන්න ඕනේ නෑනේ අපි. මේ මම එහෙම කියන්න. මේ ඌර්ධාපාතනයක ලස්සනට බලාගන්න පුළුවන්. පුතේ කපුරු තියෙනවා නම් ගෙදර කූඹින්ට දාන්න. හරි. කපුරු තියෙනවා නම් කපුරු එකක් රත් කරලා බලන්නකො ඌර්ධාපාතනේ බලා ගන්න පුළුවන්. හරි ලස්සන නිල් පාටට වැඩි පේනවා. හරි. අමුතු මාර ලස්සන ගති. මාර ලස්සනයි. හරි. මේක බලා ගන්න පුළුවන් ඔයාට. ද්‍රව වෙන්නේ නැහැ පුතේ. කෙලින්ම වාෂ්ප වෙනවා. හරි. ඝනයක් ද්‍රව නොවි කෙලින්ම වාෂ්ප වෙනට අපි කියන ඌර්ධාපාතනය කියලා. අපි ගැඹුරින් කතා කරමු ටිකක් ඊළඟ සතියේදී. හරි. ප්‍රැක්ටිකල් එකත් එක්ක සහ උණු වතුර බෝතල ගැන කතාත් කරනවා අපි ඊළඟ සතියේ. ඒකම අපි ඊළඟ සතියේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රසාරණය ගැන. හරි. ඇත්තටම කියනම ඊළඟ සතියේ ගෙනියන්න දෙයක්වත් නැහැ මේක. හරිද? අදම කියා දෙන්නත් පුළුවන්. හැබැයි වැඩි වගේ කියලා හිතන මේක ඔන්ලයින් ක්ලාස් එකක් නිකන් බෝරින් ගතියකුත් එනෝනේ. ඒ නිසා පුතේ නැත්තම් ඔක මම පන්ති ගන්නව නම් එක දවසයි ඔක්කොම ඉවරයි. හරි. මේ මොකද පැය එකමාරකට වඩා ඉන්න බෑ නිදිමත හැදෙනවා නිකන් ස්ක්‍රීන් එක දිහා බලන් ඉද්දි එහෙම අවුල්නේනේ කම්මැලි නිකන් තියරි කාරණා උගන්නද්දි එහෙමනේ මාසි දැන් ඉතින් මේ එච්චර තමයි අපිට කතා කරන්න තියෙන්නේ අද තියරි වලින් දැන් තව තියෙන්නේ 120ක් වගේ 115ක් වගේ තියරි තියෙන්නේ හරි ඔච්චරයි බන් තාපේ තියෙන්නේ මහ ලොකු දෙයක් නෑ හරි